නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඊටාම ඉක්මනින් දවස නිම වුණා කියලා සාක්ෂි අපේන නිරන්තරයෙන් හදවත. තවත් පසකින් ආපදා සම්පන්න කාලවකවානුවක් එක්ක ජීවිතයේ ධෛර්යයෙන් අරගෙන යන මොහොතක්. ඉතින් සන්ධ්‍යාවේ මේ සියලු අවකාශයන් මැද අපට ධම් සභා මණ්ඩපයේ පිණිස අවසරය සූදානම් වනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඒ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් මේ පිණිස කැඳව ගන්නවා අපේ ධම් සභා මණ්ඩපය වෙනුවෙන්. ඉතින් අපට අනුකම්පා කරුණා සහිත වූ ගරුතර මහා සංඝරත්නය මේ මොහොතේත් වැඩමවන්නට යෙදුණා. අපි හැමදෙනාම තාම ගෞරවයෙන් දෙපා නැමද ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 124න් 94 ගොරොක්ගහ පොත්ත පොල්ගහවෙල යන ලිපිනේ පදිංචි පින්වත් KKD සීලවතී මහත්මිය WCM කුමාරසිංහ මහත්මයා සංජය පුතුණුවන් සහ භාෂිනී දියණිය වශයෙන් ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන ධම් සභා මණ්ඩපයේ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සතියක කාලවකවානුවකට පස්සේ අද දවසේත් අපි මේ ධම් සභා මණ්ඩපය සජීවී දහම් කතිකාවත සමග මේ විදිහට ඒක රාශී වෙන්නේ. අද දවසේ ධම් සභා මණ්ඩපයේදී අපි මූලිකව ඔබට සිහිපත් කරන්න කල්පනා කළා ඊටාම වැදගත් කාරණාවක් ජීවිතේට. ජීවිතයට බොහෝම වැදගත් අද මේ ධම් සභා මණ්ඩපයේදී ඔබට සිහිපත් කරන කාරණේ. ඒ මොකක්ද? චෝදනා කිරීම. අද ධම් සභා මණ්ඩපයේදී මහත්තයා අපි සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ චෝදනා කිරීම ගැන. හේතුව තමයි චෝදනා කිරීම කියන එක මේ සාමාන්‍ය මිනිස්සු හරියට අඳුනාගෙන නැහැ. එහෙමයි. චෝදනා කිරීම චෝදනා නොකිරීම කියන දෙකම දන්නේ නැහැ. එහෙමයි. මේක හරියට පැහැදිලි කරගත්තේ නැත්නම් මේ චෝදනාව කියන එකෙන් අපේ ජීවිතේට විශාල අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්. විශාල අයහපතක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා චෝදනා කිරීම චෝදනා නොකිරීම කියන කාරණේ සම්බන්ධයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තිබෙන්නේ කොහොමද? අපි කෙනෙකුට චෝදනා කිරීමත් චෝදනා නොකිරීමත් කියන එක තෝරා බේරා ගත යුත්තේ කෙසේද? අද ධම් සභා මණ්ඩපයෙන් ඔබට ඒ සඳහා තමයි දහම් අවවාදය ලැබෙන්නේ. මේ සඳහා අපි තෝරාගත් සූත්‍ර දේශනාවේ නමත් පින්වතුනේ චෝදනා සූත්‍රය. අංගුත්තර නිකායේ අන්තර්ගත බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක් චෝදනා සූත්‍රය. එහෙමයි ස්වාමීනි. මේ දේශනාවේ වදාළේ ධර්ම සේනාධිපතීන් වහන්සේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ ලස්සන ධර්ම දේශනාව වදාළේ. මේ දේශනාව විශේෂයි. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දෙසුම කරන වෙලාවේ මහත්තයා ඒ දේශනාව ශ්‍රවණය කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ අහගෙන ඉද්දී තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝ පිරිසට මේ ධර්මයේ දේශනා කළේ. මේ දේශනාව සවැත් නුවරදී සිද්ධ වෙච්ච දේශනාවක්. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ධර්මයේ වදාලා. ආයස්මතුනේ චෝදක භික්ෂුවක්. චෝදක භික්ෂුව කියලා කියන්නේ චෝදනා කරන කෙනා. තවත් කෙනෙකුට චෝදනා කරන කෙනාට තමයි අපි කියන්නේ චෝදක. තව කෙනෙකුට චෝදනා කරනු කැමති භික්ෂුවක් තමාව කරුණු පහක් තුල පිහිටුවාගෙන කියනවා චෝදනා කළ යුත්තේ. එහෙමයි ස්වාමීනි.
ඒ කියන්නේ මහත්තයා මේ චෝදනා කිරීම කියන එක අපිට කරන්න සිද්ධ වෙන අවස්ථා එනවා. දැන් සමහර කෙනෙකුට මම ඒකයි කිව්වේ චෝදනා කිරීම සම්බන්ධයෙන් සමහර කෙනෙකුට වැටහීමක් නැහැ. බුද්ධිමතුන් ඊළඟට ලෝකයේ යහපත කැමති අය ගුරුවරු වැඩිහිටියෝ දෙමව්පියෝ චෝදනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ අය චෝදනා කිරීමට සුදුසුයි. ඒ චෝදනා කරන කෙනෙක් චෝදනා කිරීමට පෙර තමන්ව කාරණා 5ක් තුල පිහිටුවාගෙන කියනවා. කෙනෙකුට චෝදනාවක් කළ යුත්තේ. අවශ්‍ය වෙන්නේ. මොකද්ද මේ කාරණා 5? බොහොම වටින කරුණු පින්වතුනි පින්වතුල්ලා මේ කාරණා සටහන් කරගත්තත් කමක් නෑ. හොඳට ධාරණයේ තබාගත යුතු කරුණු මේ. මොකද අපිට එදිනෙදා ජීවිතයේදී හරි ප්‍රායෝගිකව භාවිතා කරන්න වෙන දේවල් මේවා. මේ සාමාන්‍ය සමාජයේ ජීවත් වෙද්දී. එහෙමයි ස්වාමී. බුදුරජාන් වහන්සේ වදාලා තව කෙනෙකුට චෝදනාවක් කරන්නට පෙර මෙන්න මේ කාරණා 5 විමසලා බලන්න. මේ කියන්නේ සුදුසු කාලයේද නුසුදුසු කාලයේද? චෝදක භික්ෂුව හිතන්න ඕන කියනවා මා මේ කියන කාරණේ සුදුසු කාලයේම කියමි. නුසුදුසු කාලයක නොකියමි. පළවෙනි එක. මම සත්‍ය වූ දෙයක්ම කියමි. අසත්‍ය වූ අභූතයක් නොකියමි. තව කෙනෙකුට චෝදනා කරද්දී එතෙන්ට සත්‍යයක්මයි සම්බන්ධ කරගන්නේ. අසත්‍ය වූ අභූතයක් නම් මා නොගනිමි. තුන්වෙනි කාරණේ මං මොලොක්කු බසින්ම කාරුණික බසින්ම මේ චෝදනාව කරමි. දරුණු වචනයෙන් එය නොකියමි. ඒ තුන්වෙනි එක. හතරවෙනි කාරණේ තමයි මා මේ කරුණ කියන්නේ යහපත පිණිසමය. අයහපත පිණිස නම් අයහපත ඇති කරන කරුණක් උදෙසා නම් මා මේ නොකියමි. අවසාන පස්වෙනි එක මා මේ කරුණ කියන්නේ මෛත්‍රියෙන්මයි මෙත් සිතින්මයි. අනේ මේ අයට යහපතක් වෙනවා නම් දියුණුවක් වෙනවා නම් හොඳයි. ඒ මෙත් සිතින්මයි මම මේක කියන්නේ. ද්වේෂයෙන් නම් කියන්නේ. ඕන්න ඔය කරුණු 5 තුල පිළිහිටලා කියනවා මහත්තයා. එහෙමයි. තව කෙනෙකුට කාරණාවක් පෙන්වා දිය යුත්තේ. එහෙමයි. මේ චෝදනා කියලා කියන්නේ ඒකනේ. තවත් කෙනෙකුට යම් කරුණක් පෙන්නලා දෙනවා. එයා වැරදි මාර්ගයක යමින් ඉද්දි, එයාට යම් එයාගෙන් අඩුපාඩුවක් සිද්ධ වෙමින් තියෙද්දි, එයාගෙන් අයහපතක් සිද්ධ වෙනකොට අපි ඒ කෙනාට චෝදනා කරනවා. චෝදනා කරන්න කලින් බලන්න ඕන. මේවා මාගාව තියනවද කියලා. එහෙමයි. ඒ කියන්නේ ඔව් අවසරයි. බොහෝ අවස්ථාවල මේ හදිස්සියෙන් අපි අගතියටමපත් වෙන අවස්ථා තමයි මේ අත්දැකීම් අත්විඳීම. ඇත්තම මහත්තයා සාමාන්‍ය සමාජය තුළ චෝදනා කිරීම නොකිරීම චෝදනාවක් ගැනීම ඒ චෝදනාව අර්ථ වශයෙන් වටහා ගැනීම මේ මොකුත් නැහැනේ. එහෙමයි. හැම එකක්ම හරියට තේරුම් අරගෙන නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි සමාජයේ ගොඩාක් අරුබුදනේ. එහෙමයි ස්වාමීනි. අපිට නොයෙක් මාධ්‍ය වලින් ආදී දකින්න ලැබෙනවා. ඇත්තටම මේ කාරණේ විස්තර කරගෙන යනකොට අපිට ඒවා පැහැදිලි කරගන්න පුළුවන්. නොයෙක් මාධ්‍ය ආදීන් අපිට දකින්න ලැබෙන ශෝකාන්ති ජීවිතවල ශෝකානුකූල කතා බලපුවම මහත්තයා ගොඩාක් වෙලාවට මේ කරුණු තේරුම් නොගැනීම නිසා. එහෙමයි ස්වාමීනි. දැන් මේක බලන්න පළවෙනිටම කියනවා චෝදනාවක් කරද්දී ඒ චෝදනාව කළ යුත්තේ සුදුසු කාලෙමයි කියනවා. ඒ සුදුසු කාලය කියලා කියන්නේ මහත්තයා යමෙක් යම් වරදක් මේ කරමින් ඉන්න කාලේ වරදකට පෙළඹිලා ඉන්න කාලේ තමයි යාට චෝදනා කළ යුතු සුදුසු කාලේ. එහෙමයි ස්වාමීනි. දැන් සමහරු ඉන්නෝනේ සමාජයේ උන්න කවුරු හරි වැරද්දකට පෙළඹිලා ඒ වැරද්ද කරමින් ඉන්න එක ඔහේ බලාගෙන ඉන්නවා. බලාන ඉඳලා අර වැරද්ද ඔස්සේ ගිහිල්ලා ඔක්කොම ටික කරගත්තට පස්සේ කියනවා අපි දැනගෙන හිටියා. අපි දැනගෙන හිටියා ඔය යන විදිහට ඔතෙන් තමයි යන්නේ කියලා. අපි ඉතින් ඕවා කියන්න ගියේ නෑ. අපි ඒ කාලේ ඕවා මේ විදිහට දැක්කා. එහෙම කියන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ චෝදනාව ගැලපෙන්නේ. ඒ හේතුව ඒ කියන්න සුදුසු කාලේ නෙමෙයි. පෙරහැර ඔක්කොම ගිහින් ඉවරයි. ප්‍රශ්නේ ඔක්කොම වෙලා ඉවරයි. එහෙමයි. ප්‍රශ්නේ සිද්ධ වුණාට පස්සේ කරන චෝදනාව ඵල රහිතයි. ඒක වැඩක් නෑ. එහෙමයි. ඒක හුදෙක් වචනයක්ම පමණයි. එනිසා චෝදනාව කරද්දී සුදුසු කාලය විමසන්න ඕන. ඊළඟට මේක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා විමසන්න ඕන. බොරුවෙන් අභූතෙන් කවදාවත් චෝදනා කරන්න හොඳ නැහැ.
ඊළඟට චෝදනාව කරනකොට මේ අනිත් කෙනාට යහපත කැමතිව ආදරයෙන් අනුකම්පාවෙන් තමයි ඒ කළ යුත්තේ. ඒ චෝදනාව කරද්දී චෝදනාව උදෙසා මෙත්සිතමයි පාවිච්චි කරගත්තේ. මෛත්‍රියෙන්මයි චෝදනාව කළ යුත්තේ. අනේ මේ අයට දියුණුව වේවා. මේ අයට අයහපතක් නම් වෙන්න එපා. ආන්ගේ මෙත්සිතමයි ඇතුලේ තියෙන්න ඕන. ස්වාමීනි ඒ කරුණෙහි මේ පුහුණු වෙන්න ඕන කියලා කිසිවෙකම අදිෂ්ඨානයකට පැමිණෙන්න තියනවා නම් මේ මොනතරම් අසිරිමත්ද කියලා. ඇත්තම සමහර වෙලාවට එහෙමයි. මේ මනුස්ස ලෝකෙට මිනිස්සු විදිහට අපි ඇවිල්ලා අපි කාටවත් ලොකු කාලයක් නැහැ. එහෙමයි. අපි බොහොම කෙටි කාලයක් ඇතුළත මේ මනුස්ස ලෝකේ යන්න ඕනනේ. අපි කයාගේ තුරුම ඒකනේ. අපි කවුරුත් තුරුම කරගෙන ඉන්නේ ඊටාම කෙටි කාලයක්. අපි මේ මනුස්ස ලෝකයේ ඇතුලේ මොනදී කරමින් හිටියත් අපිට ලොකු කාලයක් නැහැ. අපි මැරිලා යනවා. ඒ මරණයටපත් වෙලා යන කාල වකවානුවේ අපිට පුළුවන් නම් එකක් පුරුදු කරන්න. මේ මනුස්ස වර්ගයාට ආදරය කරන්න. එහෙමයි ස්වාමීනි. මේ මනුස්ස වර්ගයාට සෙනෙහස දක්වන්න. මේ මනුස්ස වර්ගයා ගැන ප්‍රියසින් බලන්න. ඒක අපිට කොච්චර යහපතක්ද නේ? එහෙමයි. මේ ඉන්න ටික කාලේ අපිට ඒ චුට්ට කරගන්න පුළුවන් වුණත් මා හිතනවා ලොකු දක්ෂකමක්. ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ඔබ වහන්සේ ඉස්මතු කොට අපිට පෙන්වවදා. දැන් බොහෝ අවස්ථාවල වරද සිදුවෙන විට කරුණා මෛත්‍රී ලං කරගන්නවද නැත්නම් අපි තරහින් අගතියට යනවද කියන රේඛාවත් බේරගන්න අපිට අපහසු වෙන අපි කවර ආකාරයෙන් කටයුතු කරන්න ඕනද කියන දේ අවසරයි සර්. කේන්තියක් හිතට අරගෙන ද්වේෂ සහගත බවක් හිතට අරගෙන කටයුතු කරන්න ගියාම එතනදී ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. තව ප්‍රශ්නේ ඇවිලෙන එකයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ද්වේෂය කියන්නේ බරපතල අකුසලයක් නේ. අකුසලේ කලවම් වුණාට පස්සේ මහත්තයා අකුසලේ මුල් කරගෙන යහපත් වූ දෙයක් උපදින්නේ. අයහපතක් උපදින්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල මේ කියා දෙන්නේ චෝදනා කරන කෙනා දේශසිත පෙරදරිව කරන්න එපා කියනවා. මෙත් සිතින් කරන්න කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඔන්න ඔය කරුණු පහ අපි හැමතිස්සෙම අපි පැත්තට නැඹුරු කරගෙන බලන්න ඕන. අපි යම් වචනයක් කියනකොට අපි යමෙකුට අවවාදයක් කරනකොට අනුශාසනාවක් කරනකොට අඩුපාඩුවක් පෙන්වලා දෙනකොට තමන් ඉන්නේ කොතනද? ඒක බලන්න ඕන. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයස්මතුනි එක පුද්ගලයෙක් දකින්න ලැබෙනවා ඔහුට බොහොම කේන්ති ගිහිල්ලා දුකින් විපිලිසර වෙලා ඉන්නේ. හේතුව ඔහුට චෝදනාවක් ලැබිලා. කවුරු හරි ඔහුට චෝදනා කරලා. දැන් චෝදනාව කරාට පස්සේ එයා හරි කනගාටුවටපත් වෙලා දැන් එයා දුකසේ තමයි ඉන්නේ. හැබැයි එයා දුකසේ ඉන්නේ නුසුදුසු කාලයේදී චෝදනාවක් ලැබිලා. ඒ කියන්නේ මේ පරණ ප්‍රශ්නයකට තමයි දැන් බැනලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සුදුසු කාලේ නෙවෙයි මේ චෝදනාව ලැබිලා තියෙන්නේ. පරණ සිද්ධ වෙච්ච එකක් ඇදගෙන දැන් ඔන්න චෝදනා කරලා. දැන් සාමාන්‍ය සමාජයේ හරියට තියෙනව නේද? පරණ කෝන්තර මතක තියාගෙන ආයේ ඇද කතා කරන. සමහර ප්‍රශ්න තියෙනවා මහත්තයා මේ සමාජයේ ওই පවුල් අතර ප්‍රශ්න පරම්පරා 5-6 ඒවා තියෙනවා. ඒ ප්‍රශ්නේ පටන්ගෙන තියෙන්නේ පරම්පරා 5කට විතර කලින්. දැන් වර්තමානයේ ඉන්න දරුවෝ මේ ප්‍රශ්නෙට සම්බන්ධයක්ම නැහැ. හැබැයි ප්‍රශ්නේ හැමම තියෙනවා. ප්‍රශ්නේ නඩත්තු කරනවා සර්. ප්‍රශ්නේ හැමම නඩත්තු වෙවි යනවා. මේ ඒවා අර කෝන්තර විදිහට බැඳි එනවා. එහෙමයි. මේ අතීතේ සිද්ධ වෙච්ච ඒවා. ඒකට පරණ කාරණාවලින් චෝදනා කරලා නම් සුදුසු කාලේ නෙවෙයි නම් මේ චෝදනාව සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට ඔහු චෝදනා ලැබලා තියෙන්නේ අසත්‍යයකින් අභූතයකින්. ඔහුට කවුරු හරි බොරුවට බැනලා තියෙන්නේ. ඔහු කරපු වැරද්දකට නෙමෙයි අභූත චෝදනාවක්. ඊළඟට ඔහුට චෝදනා කරද්දී ඊටාම නොගැලපෙන ලාමක වචන ඔහු උදෙසා පාවිච්චි කරලා. තන නොතන බලන්නේ නැතුව ලාමක වචනින් ඔහු දොස් ලබලා. ඊළඟට ඔහුට චෝදනා කරලා තියෙන්නේ මේ යහපතක් කරමින් ඉද්දී ඒ චෝදනාව අයහපත උදෙසා. දැන් සිල් ගත්තත් බයිනවා. ඊට පස්සේ මේ අපි හිතමු පාටියකට ගිහිල්ලා කෙනෙක් මත්පැන් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා. ඒත් බයිනවා. දැන් එහෙම තියෙනවනේ. එහෙමයි සර්. දැන් මහත්තයා වැඩි උන්නේ සෑය බෝධිය වඳිනවටත් බයිනවනේ. නේද? උතුම් සෑය වන්දනාවක් කරනකොට ඒකටත් චෝදනා කරන්නේ. එතකොට ඒ චෝදනාව යහපත උදෙසා කරන එකක් නෙමෙයි. අයහපත උදෙසා. එහෙම චෝදනාවක් ලැබිලා තියෙන්නේ. ඊළඟට ඔහුට කරපු චෝදනාව දේශ සහගත හිතකින් ආපු එකක්.
අන්න ඒ වෙලාවට චෝදනා ලැබූ භික්ෂුව ළඟට යන්න කියනවා. චෝදනා ලැබූ කෙනා ළඟට යන්න කියනවා. ගිහිල්ලා එයාට කියන්න කියනවා ඔබ ඕක ගණන් ගන්න එපා. එහෙමයි ස්වාමීනි. ඔබ කනගාටුවටපත් වෙන්න එපා. ඔබ දුකටපත් වෙන්න එපා. හේතුව ඔබට ওই චෝදනාව කළේ සුදුසු කාලේ නෙමෙයි. ඔබට ওই චෝදනාව කරේ සත්‍යනුත් නෙමෙයි. ඔබට ওই චෝදනාව කරේ සුදුසු වචන වලිනුත් නෙවෙයි. ඔබට ওই චෝදනාව කළේ යහපත කැමතිවත් නොවේ. ඔබට ওই චෝදනාව කළේ මෛත්‍රියමුත් නෙමෙයි. ඒ නිසා ඔබ කනගාටු වෙන්න එපා. එහෙම අර චෝදනා ලබලා දුකසේ ඉන්න කෙනාට හිතේ සතුට ඇති කරවන්න කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න එතකොට බලන්න මහත්තයා මේ චෝදනාව කියන එකේ ස්වභාවය. ඇතැන් වෙලාවට කෙනෙක් නොකරපු වැරද්දකට චෝදනා ලබලා කනගාටුවටපත් වෙලා මහත්තයා සමහරවිට සියදිවි හානි කර ගැනීම පවා කරගන්නවා. දැන් මේ සාමාන්‍ය සමාජයේ ඔය සමාජ මාධ්‍ය ජාලා තුළ ඔය ප්‍රශ්නේ හරියට තියෙනවනේ. මේ වර්තමානයේ තුලත් හරියට ගියානේ මේ නොකරපු වැරදි වලට සමහරවිට ඇතැම් අයට සමාජ මාධ්‍ය වල අපකීර්ති රැල්ලක් හැදෙනවා. ඒ අපකීර්ති රැල්ල හැදෙනකොට දැන් මේ දහම් කාරණා ශ්‍රවණය කරපු නැති කෙනෙක් ඉක්මනට කනගාටුවටපත් වෙනවනේ. අයියෝ අපිට මේවා කියනවා කියලා. දුක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දුක් වෙලා එයා හිතනවා මට මේ දුකට මුහුණ දෙන්න බැරි වෙයි. මට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරි වෙයි. අනාගතේ මං හරි ලැජ්ජාවටපත් වෙයි. එයා එහෙම හිතලා තනියම තීරණයක් අරගෙන සමහරවිට සියදිවි විහානි කර ගැනීම පවා සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ කාරණේ හොඳට තෝර බේර ගන්න ඕන. තව කෙනෙක් එහෙම චෝදනා ලබලා ඉන්නවා නම් එයා චෝදනාව ඉදිරියේ කඩා වැටෙන්න හොඳ නැහැ. ඇයි හේතුව? එයා චෝදනා ලැබීමට සුදුස්සෙක් නෙමෙයි. ඒ වෙලාවට චෝදනා කරපු කෙනා ළඟට යන්න කියනවා. අර අභූත චෝදනාව කරපු පුද්ගලයා හොයාගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාට කියන්න කියනවා මේ ඔහි මේ චෝදනාව කළේ අභූතයෙන්. ඔහි මේ චෝදනාව කරලා තියෙන්නේ සුදුසු කාලෙත් නෙමෙයි. ඔහෙගේ චෝදනාවට කිසි මෙත්සිතක් නැහැනේ. ඔහෙගේ චෝදනාවේ කිසි යහපතක් නැහැනේ. ඔහෙගේ චෝදනාව සුදුසු වචන වලිමුත් නෙමෙයිනේ කරලා තියෙන්නේ කියලා ඒ කෙනාට තමයි කියනවා විපිලිසර භාවය ඇති කරන්න ඕන. ඔය චෝදනාව කරපු එක ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම ඇයි විපිලිසර භාවය ඇති කර යුත්තේ? තවත් කෙනෙකුට අභූත චෝදනා කළ යුතුයයි නොසිතනු පිණිසය. හරිම ලස්සනයි. එහෙම චෝදනා කරපු පුද්ගලයාට ඇයි සිහිය උපද්දන්නේ මහත්තයා අපි? තවත් කෙනෙකුට ඒ අසාධාරණේ ඒ අභූත චෝදනාවට ලක් වෙලා අසරණ වීම කියන එකට පත් නොවීම පිණිසයි. එහෙමයි. එතකොට අභූත චෝදනාවක් කරන පුද්ගලයා තමයි එතනදී ගැරහුම් ලැබිය යුතු කෙනා. එහෙමයි ස්වාමීනි. මේ දේවල් හරියට තෝරා බේරා ගන්නේ නැතුව කටයුතු කළොත් එහෙම අපි සමහරවිට මහත්තයා භයානක පාප කර්මවල කොටස්කාරයෝ බවට පත් වෙනවා. අපි හිතමු අභූත චෝදනා ලැබූ කොටසක් ඉන්නවා. දැන් අපි මහමෙවුනාව භාවනා අසුප සංචිතයෙන් කිරිච්ච පින්කම් වලට ආය අභූත චෝදනා කළේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේක දන්නේ නැති මිනිස්සු අභූත චෝදනාවල කොටස්කාරයෝ බවට පත් වෙනවා. කොටස්කාරයෝ බවට පත් වෙලා ඔන්න ඒකට ඒක රාශී වෙලා ගැරහිල්ලට එකතු වෙනවා. එතකොට මහත්තයා මේවට චේතනාත්මකව එකතු වුණාම මහා බරපතල එකකටනේ තමන් ඈඳුනේ. එහෙමයි. ඊට පස්සේ තමන් වපුරපු එක නිලා ගන්න එපයි. මේක කර්ම ස්වභාවයක් නෙනේ. ස්වාමීනි මොනතරම් අනතුරකට අපේ ජීවිතයේ ඇදදාන කාරණාවක් වෙනවද කියන එක. කොයි තරම් අනතුරකට පත්වේවිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ මේ පරිද්දෙන් කරුණ විනිශ්චය කොට තිබෙන කොට ධර්මයේ අර චෝදනා කරන අවස්ථාවේ කිසිවෙක් අහපව් තමන්ගේ හිත විමස ගන්න තමන් ඇත්තටම තරහටපත් වෙලාද නැත්නම් කරුණාවන්තව සිතින්ද කටයුතු කරන්න කියන විනිශ්චයට තමන් එන්න තියෙන පැමිණීමට තියෙන උත්සාහය අරගන්නේ කොහොමද ඒකට අපි එළඹෙන්නේ? ඇත්තම මේ කරුණ ශ්‍රවණය කරලා මහත්තයා කෙනෙක් හිතනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වලා දෙන්නේ සත්‍යනේ. මං මගේ ජීවිතේට පෞද්ගලිකව මේ ක්‍රමය අනුගමනය කරා නම් මට කොච්චර යහපතක්ද කියලා ඒක නට පුළුවන් මේවා එක එක හදාගන්න. එහෙමයි. දැන් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මෙහෙමත්. ආයස්මතුනි තව පුද්ගලයෙක් දකින්න ලැබෙනවා. ඔහුත් ඉන්නේ හරීම දුකටපත් වෙලා විපිලිසර වෙලා. ඔහුටත් කවුරු හරි චෝදනා කරලා. හැබැයි ඔහුට චෝදනා කරලා තියෙන්නේ
චෝදනා ලැබිය යුතු කාලෙමයි. එයා වැරද්දක් කර කර ඉන්න කාලෙම එයාට චෝදනා කරලා තියෙන්නේ. ඔහේ ගාව ඔය මේ අඩුව තියෙනවා. දැන් මේ අඩුව හදා ගන්න ඕන කියලා. චෝදනාව කරලා තියෙන්නේ සුදුසු කාලේ. ඊළඟට ඒ චෝදනාව කරලා තියෙන්නේ මහත්තයා සත්‍යමයි. ඒ කියන්නේ ඇත්තටම තියෙන අඩුපාඩුවක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. අභූත චෝදනාවක් නෙමෙයි. ඊළඟට චෝදනාව කරලා තියෙන්නේ සුදුසු වචන වලින්. සුදුසු වචන කියලා කියන්නේ යාට හදා ගැනීම පිණිස උදව් වෙන වචන එතන පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට ඔහුට ඒ චෝදනාව කරපු කෙනා චෝදනා කරලා තියෙන්නේ අයහපතකින් මුදවා යහපතේ පිහිටුවන අදහසින්. ඒ කියන්නේ යහපත උදෙසා. ඊළඟට චෝදනාව කරලා තියෙන්නේ මෙත් සිතින්. අන්න එහෙම චෝදනා ලැබූ කෙනෙක් ඉන්නවා. ඒ චෝදනා ලැබූ කෙනා ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි කියනවා කරුණු කිව යුත්තේ. ඔබ යන් චෝදනාවක් ලැබුවා නම් ඒ චෝදනාවට ඔබමයි සුදුස්සා. ඔබට සුදුසු කාලෙමයි චෝදනා කරලා තියෙන්නේ. ඔබට කරමින් හිටපු වැරද්දක් උදෙසාමයි සත්‍යයමයි චෝදනා කරලා තියෙන්නේ. ඒ වුණාට ඒ නිසා ඔබ නිකන් මේක ගැන ගැටීමක් ඇති කරගන්න එපා. එහෙමයි. ඔබ ඔබේ අඩුපාඩු හදාගන්න. අන්න එහෙම තමයි කියනවා කිව යුත්තේ. එහෙමයි ස්වාමීනි. දැන් සමහරවිට මෙතන වරද්ද ගන්නවා. අපි අපේ හිතවතුන්ට අපි මේ සමීපයෙන් කටයුතු කරන කෙනෙකුට තව නුවණැති කෙනෙක් අපි හිතමු මහත්තයා චෝදනා කළා කියලා. ගුරුවරයෙක් ඔන්න මේ තමන්ගේ හොඳම යාළුවාට චෝදනාවක් කරනවා. එයා කරමින් හිටපු වැරද්දට. ඒ චෝදනාව කරාට පස්සේ අනිත් අයෝ ළඟට ගිහිල්ලා නිකන් අර මේ අරයාව තොඳොල් කරන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. අනේ ඔයා වව ගණන් ගන්න එපා. එහෙම කියලා. එතකොට ඒක වැරදි. එහෙමයි. එයාට ඒ වෙලාවට ඒක නෙවෙයි කිව යුත්තේ. එයාට කියන්න ඕන ඒ ගුරුතුමා එහෙම නැත්නම් ඒ වැඩිහිටියා ඔබට යම් කරුණක් කිව්වනම් ඒ කිව්වේ ඔබේ යහපතට. ඇත්තටම ඔහේ ගාව තියෙන අඩුවක් නෙවෙයි කිව්වේ. ඒ අඩුපාඩු හදාගන්න මහන්සි වෙනවා. එහෙමයි ස්වාමීනි. එයාට එහෙමයි කිව්වේ. බලනවාත් මේක කොච්චර සුන්දරද කියලා. ස්වාමීනි ඒ කරුණෙහි පරිද්දෙන් අවවාද කළ විට ඔහුගේ නැගී සිටීම ඇත්තටම මේ දේශනාවේ තියෙනවා මහත්තයා බොහොම ලස්සන. එහෙමයි. බොහොම ලස්සන කාරණාවක්. මේ සූත්‍ර දේශනාව අවසන් වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේම වදාලා. ඒ ලස්සන කරුණ තමයි ඔවා දෙය අනුශාසෙය. අනිත් අයට අඩුපාඩු හදා ගැනීම පිණිස අවවාද කළ යුතුයි. අනුශාසනා කළ යුතුයි. අසබ්භාච නිවාරේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කට පස්සේ ඒකෙන් වළක්කලා යහපතේ පිහිටවන්ට මහන්සි ගත යුතුයි. සතං හි සෝපියෝ හෝති. එසේ කරන්ට කටයුතු කරද්දී සත්පුරුෂයන්ට ඒ කෙනාව ගොඩාක් ප්‍රිය වෙනවා. අසතං හෝති අප්පියං. අසත්පුරුෂයන්ට නම් අප්‍රිය කෙනෙක් බවට පත් වෙයි කියලා. එතකොට සමහරවිට මෙහෙම අවවාද කරන්න යනකොට මහත්තයා කෙනෙක් ගැටෙනවා. එහෙමයි ස්වාමීනි. ගැටෙන්නේ කවුද? අසත්පුරුෂයා. අසත්පුරුෂයා ගැටුණොත් ඒ ගැටීම කාටද? අසත්පුරුෂයාට. එහෙමයි. යහපත කැමතිව අවවාදයක් කරනකොට ඒ අවවාදයට කෙනෙක් ගැටුණොත් මහත්තයා ඒක ගැටිච්ච පුද්ගලයාටමයි. එහෙමයි. තමන් බලන්න ඕන තමන් කොතනද ඉන්නේ කියලා. එහෙයි. තමන් මෙත් සිතින් නම් කළේ යහපත කැමැත්තෙන් නම් කළේ. අන්න ඒක මෙහෙම තෝරනවා. චෝදනා කළ කෙනා දුකසේ ඉන්නව පේනවා කියනවා. දැන් තව කෙනෙකුට සත්‍යයෙන්ම චෝදනා කරලා දැන් එයාගේ හිතට හරිනේ. චෝදනා කරපු කෙනා දැන් දුකසේ ඉන්නවා. ඒ චෝදනා කරපු කෙනා දුකසේ ඉන්නකොට එයා ළඟට ගිහිල්ලා එයාගේ හිත සන්තෝෂයටපත් කරන්න ඕනේ කියනවා. ඔබ දුකටපත් වෙන්න එපා. ඔබ කනගාටුවටපත් වෙන්න එපා. මොකද ඔබ චෝදනා කළේ සුදුසු කාලෙමයි. ඔබේ ඒ යම් චෝදනාවක් ඇද්ද? ඒක සුදුසු කාලේ ඔබ කරපු එකක්. ඊළඟට ඔබ චෝදනාව කළේ අභූතයෙන් නෙමෙයි. සිද්ධ වෙලා තියෙන සත්‍යයක් ඔබ කිව්වේ. සත්‍ය මත පිහිටා ඔබ චෝදනාව කරලා තියෙන්නේ. ඒ නිසා ඔබට කනගාටු වෙන්න දෙයක් නැහැ. එහෙමයි. ඊළඟට ඔබ චෝදනා කරද්දී ඔබ ගාව තිබෙන මෙත් සිතක්. අනේ මේ කෙනා හැදෙනවා නම් හොඳයි කියලායි ඔබ චෝදනා කළේ. ඊළඟට ඔබේ චෝදනාව යහපතක් උදා කරවීම උදෙසා කරපු එකක්. ඒ නිසා ඔබ කනගාටු වෙන්න එපා. එහෙම තමයි කියනවා කිව යුත්තේ. දැන් බලන්න මහත්තයා මේ මෑත කාලීනව අපිට ආරංචි වුණා සමහරලාවට කරුණු කීපයක්ම අපිට මාධ්‍යයෙන් දකින්න ලැබුණා. දෙමව්පියෝ අවවාද කරාම දරුවෝ සියදිවි හානි කරගෙන. දෙමව්පියෙක් අවවාද කරනවා
ඔය ගොඩාක් ඔය ජංගම දුරකථන ප්‍රශ්නයක් ආවනේ මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගේම් ගහලා ඒවම ඒවා නිසා. ස්වාමීනි. ඉතින් එතකොට දෙමව්පියෝ ඔන්න ඒක බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් මේක උදුරලා හරි අරගන්නවා. අරගෙන ආයේ මේක මේ අතට දෙන්නේ පාඩම් වැඩ හරියට කරගන්න නැති නිසා කියලා තරවටු කරනවා. මේ තරවටුව දරා ගන්න බැරුව දරුවෝ සමහරවිට සියදිවි හානි කරගන්නවා. ඒ සියදිවි හානි කරගත්තාට පස්සේ ඒ දෙමව්පියෝ ඒ අවවාදේ කරපු අය සමහරවිට බොහෝම සංతాපයෙන් බොහෝම වේදනාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. අයියෝ මං මේ වචනේ කිව්වේ නැත්තම් අද මේ නැස්පැත්තිය වෙන්නේ නැහනේ. එහෙමයි. මං ඒ වෙලාවේ ඒක නොකළා නම් මෙහෙම වෙන්නේ නැහනේ. දැන් මේ මෑත කාලිනව අපිට ආරංචි වුණා මේ දරුවෙක් පාඩම් නොකිරීම කියන කාරණේ මුල් කරගෙන තාත්තට මේ බොහෝම කේන්ති ගිහිල්ලා තාත්තා කිව්වට අහන්නේ නැති නිසා අවසානයේ තාත්තා මේ කොස්සක් අරගෙන ගහන්න හදලා තියෙනවා. ඒ ගහන්න හදනකොට ඔන්න මේ ඒ පහර වැදුනා වැරදි තැනක. එහෙමයි ස්වාමී. ඒ තාත්තා අපේක්ෂා කරපේ ගන්න නෙමෙයි. ඉතින් වැරදි තැනක වැදිච්ච නිසා ඒ දරුවාගේ ජීවිතේ තොර වුණා. එතන මේ වගේ වෙලාවක ඉහිලුම් නැතුව මහත්ය වේදනාව විඳ විඳ ඉන්න අය ඉන්නවා. එතකොට මේ පුද්ගලයා උදෙසා අපි අනුකම්පාවෙන් කියන්න ඕන කාරණාවක් මේක. ඔබ කනගාටු වෙන්න එපා. ඔබ යමක් කළේ යහපත උදෙසා. අයහපත උදෙසා කරපු එකක් නෙවෙයි. එහෙමයි. මෙත්සිතින් කරපු එකක්. දියුණුව කැමතිව කරපු එකක්. සුදුසු කාලයේ කරපු එකක්. ඒ නිසා ඔබට ඒ කනගාටු වෙන්න කරුණක් නොවේ. අන්න එහෙම කියනවා. ස්වාමීනි හරි මේ විස්මිත සුන්දර කාරණාවක් දැන් මේ චෝදකයා ඉන්නවා චෝදනාවට ලක් වෙන කෙනා වෙනම ඉන්නවා. නමුත් වටපිටාවේ සමාජිකයන් විදිහට අපිට මේ පැවරෙන වගකීම. ඉතින් මහත්තයා ඒකයි මා කිව්වේ අපිට මේ කෙටි ජීවිත කාලය ඇතුලේ මේ මනුස්ස වර්ගයාට ආදරයේ සෙනෙහස දක්වන්න පුළුවන්. එහෙමයි. ඒ ආදරයේ සෙනෙහස දක්වන්න නම් අපි ඇත්තටම හැබෑම ආදරයේ සෙනෙහස ගැන හැබෑම මෛත්‍රී කරුණාව ගැන කියලා දෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕන. එහෙමයි ස්වාමී. නැත්නම් අපිට මේක කරන්න තේරෙන්නේ නැහැ. ස්වාමීනි තව කරුණක් ඔය gedara ඉස්සරණ හරියට මේක දකින්න තියෙන කාරණාවක් අප්පච්චි සමහර විට දරුවන්ට චෝදනා කරන වරදෙහි දඬුවනුත් කරනවා. ඊට පස්සේදී මේ අම්මා වුන් සනසනකට අර ඔබ වහන්සේ දැන් මේ ධර්මයේ මතු කළ ආකාරයෙන් පුතා මේ හිතට ගන්න එපා වගේ එතන වැරද්දක් තියෙනවා. ඒක ඔබ හදා ගන්න ඕන තාත්තා ආදරේටනේ එහෙම දඬුවම් කළේ කියලා ඒ අම්මා අප්පච්චිගේ ජීවිතේ බෙදාගත්ත හැටි මේ මතක් වුණා ස්වාමීන් ඔබ වහන්සේට ඒක ඉදිරිපත් කරගන්න අදහසක් ආවා. අවසරයි ස්වාමීන්. ඇත්තම මහත්තයා ඒක තමයි දෙමව්පියෙක් අතින් මේ අම්මා තාත්තා අතින් සිද්ධ වී යුතු කරුණක් ඒක. ඊළඟට දෙමව්පියෝ නම් මේක ගොඩක් වෙලාවට කරනවා. අපි හිතමු වැඩිමහල් සහෝදරයෝ ඊළඟට මිත්‍රයෝ එහෙම ඉන්නවනම් දැන් අර ඉගෙන ගන්න වයසේ ඒ දරුවන්ට යහපත් මිත්‍රයෝම හිටියනම් ඒ මිත්‍රයෙකුට මෙන්න මෙයා කතා කරලා කියනවා බලන්නකෝ මගේ ෆෝන් එක උදුර ගත්තා මෙහෙමයි කියලා. එතකොට ඒ යාළුවෝ කියනවනේ ඉතින් ඔයාට ආදරයට නේක කළේ. ඔයා ඕක නිසා ප්‍රමාදයටපත් වෙන හින්දා එහෙම නැත්නම් ඔයාගේ ඉගෙන ගන්න වැඩ පාළු කරගන්න හින්දා අම්මට තාත්තට ඉහිලුම් නැතුව නේක කළේ. එහෙමයි ස්වාමීනි. එහෙම කිව්වනම් මහත්තයා සමහරවිට අර දරුවට කල්පනා කරන්න තැනක් ඇරෙනවා. දැන් මේකේ වෙලා දෙන්නේ මේ කරුණු කාරණා හරියට කල්පනා නොකිරීම නිසා එසේ කල්පනා කරන්න පුළුල් මානසික මට්ටමක් නැති නිසා ඉක්මනට වෙන්නේ යහපත උදෙසා කරන අවවාදයටත් ඒ අවවාදයේ මහත්තයා අවලාදයක් කොට ගන්නවා. යහපත උදෙසා අවවාදයක් කරාම ඒක අවවාදයක් විදිහට නෙවෙයි ගන්නෙ. මට අවලාද කළා කියලා ගන්නෙ. ඉතින් ගැටිලා අවසානයේ මහා ප්‍රශ්න හට ගන්නවා. ඒ නිසා මේ කරුණ මා හිතනවා ඔබට බොහොම වටිනවා ජීවිතේ මේ කරුණු කාරණා තේරුම් අරගෙන ගත කිරීම. භාග්‍යතුන් වහන්සේගේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා එසේ චෝදනා කළ කෙනාට මේ අයුරින් පැවසිය යුත්තේ ඇයි? චෝදනා කරපු කෙනාගේ හිත සනසන්න ඕනේ ඇයි? ඒ අයුරින් තවත් කෙනෙකුට සත්‍යයෙන් චෝදනා කළ යුතු යැයි සිතනු පිණිසය. හරිම ලස්සනයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. චෝදනා කිරීම චෝදනා නොකිරීම කියන එක ඕන ඔහොම තේරුම් ගන්නට. අපි චෝදනාවක් කරනවා නම් චෝදනාව කළ යුත්තේ සත්‍යයෙන්. සත්‍ය වූ කරුණක් ඉස්මතු කොට පෙන්වීම කිසිදු වරදක් නැත. හැබැයි කටින් කවදාවත්
අසත්‍ය උදෙසා චෝදනාවක් පිට වෙන්න දෙන්න එපා. අභූතයෙන් චෝදනාවක් පිට වෙන්න දෙන්න එපා. මොකද අභූතයෙන් කරන චෝදනාව Tamanට බොහොම දරුණු විපාක සහිතව තමයි දිරවන්න සිද්ධ වෙන්නේ. යහපත උදෙසා කරන චෝදනාව Tamanගේ චේතනාව පිරිසුදු නිසා කිසිම ආකාරයකින් Tamanට කටුක විපාක උපද්දලා දෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මය දේශනා කරලා මේ ගැන මෙහිම වදාලා. යමෙක් යම් චෝදනාවක් සිදු කරයි නම් චෝදනා ලබන්නා කාරණා දෙකක් තුල පිහිටා ඉන්න ඕන. චෝදනා ලබන්නා කියලා කියන්නේ කවුද? චෝදනාව තමා කරා එන කෙනා. එතකොට මහත්තයා අපිට උනත් ඕනේ තරම් චෝදනා එන්න පුළුවන් නේ. චෝදනා එනකොට චෝදනා පැමිණීම සම්බන්ධයෙන් කරුණු දෙකක් තුල හැමතිස්සෙම පිහිටා ඉන්න කිව්වා. එහෙනම් මේ කරුණු දෙක අපේ ජීවිතයේ හැමතිස්සෙම තිබිය යුතු කාරණා. මොනවද මේ කරුණු දෙක? සත්‍යයත් නොකිපෙන බවත්. එහෙමයි ස්වාමීනි. පළවෙනි එක තමයි සත්‍යය. ඊළඟ එක නොකිපෙන බව, කිපෙන්නේ නැති බව. බුදුරජාන් වහන්සේ වදාලා බාහිරින් චෝදනාවක් පැමිණෙනකොට ඒ බාහිරින් එන චෝදනාව සම්බන්ධයෙන් මෙහෙම හිතන්ට. ඉතින් මාහට වුණත් කෙනෙක් සත්‍යයෙන් චෝදනා කරන්නටත් පුළුවන්, අසත්‍යයෙන් චෝදනා කරන්නටත් පුළුවන්. මාහට වුණත් කෙනෙක් සුදුසු කාලය කියන්නත් පුළුවන්, නුසුදුසු කාලය කියන්නත් පුළුවන්. මට කරන චෝදනා සුදුසු වචන වලින් කියන්නත් පුළුවන්, නුසුදුසු ලාමක වචන වලින් බයින්නත් පුළුවන්. ඊළඟට මා උදෙසා කෙනෙක් කරන චෝදනාවත් යහපත කැමැත්තෙන් කෙරෙන්නත් පුළුවන්, අයහපත උදෙසා කරන්නත් පුළුවන්. මා උදෙසාත් මේ සමාජයෙන් චෝදනා පැමිණෙන්න පුළුවන්, මෙත් සිතිනුත්, ද්වේෂ සිතිනුත්. එතකොට මං කොතනද ඉදී යුත්තේ? සත්‍ය තුලත්, ද්වේෂ නොකිරීම, එහෙම නැත්නම් නොකිපීම තුලත්. එහෙමයි. ඔතන හිටියොත් මහත්තයා මෙන්න මේච්චරයි කියනවා කරන්න තියෙන්නේ. බාහිරින් කරන චෝදනාව මංගාව තියෙනවා කියලා දන්නවනම් හරි මංගාව මේවා තියෙනවනේ, මම මේක හදාගන්න ඕන කියන තැනටයි කියනවා එන්න ඕනේ. එහෙමයි. කවුරු හරි යමක් කියද්දි ඒවා අපේ ගාවත් දකින්න ලැබෙනවා නම් අපි ඒක හදාගන්නවා කියන තැනට එනවා. කවුරු හරි චෝදනාවක් කරනකොට ඒක අපේ ළඟ නැත්තම් මහත්තයා අපි ඉක්මනට ඉන්නේ. ඉතින් මට අදාළ නැහැ. මට අදාළ වචනය නෙමෙයි. බලන්න කොච්චර ලේසිද කියලා. නැත්තම් මේ සමහරවිට මිනිස්සුන්ගේ වචන හුවමාරු වලින් කොච්චර ඝට්ටන හට ගන්නවද මහත්තයා මේ සමාජයේ. ස්වාමීනි ගොඩක් කලකට ඒකල චෝදනාව මා උදෙසා නෙමෙයි කියලා ලොකු වටපිටාවක් නිර්මාණය කරගෙන ඒක අහපව් පෙන්වා දෙන්න කරන උත්සාහයක් එහෙමත් අපි දකිනවා. ඔව් මේ චෝදනාව දැන් Tamanට අදාළ චෝදනාවක් නෙමෙයි නම් ඒකටත් පෙරලා කියවන්න යනවනේ. එහෙමයි. ඕ මං ඔය කරපේක නෙමෙයි ඔය කියන්නේ ඇයි ඔහොම කියාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ එතනත් අර මේ ඒකයි කිව්වේ සත්‍ය තුල පිහිටන්නත් ඕන, ඊළඟට පිහිටන්න ඕන නොකිපීම තුල. කිපෙන්න හොඳ නැහැ. කිපිලා තීරණ අරගන්න හොඳ නැහැ. කියපු කාරණේ මොකද්ද කියලා හොඳට නුවණින් විමසන්න ඕන. ඒ නුවණින් විමසුවාට පස්සේ තමයි අපිට තෝර බේර ගන්න ලැබෙන්නේ මේක මට හොඳට කරපු එකක්ද, මට නොහොඳට කරපු එකක්ද, මේක සත්‍යයක්ද, මේක අසත්‍යයක්ද. ඊට පස්සේ හදාගන්න තැනට අපිට ජීවිතේ පත් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක හැමෝම දක්ෂ වෙන වැඩක් නම් නෙවෙයි. බුදුරජාන් වහන්සේ උතන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු බණපදේ ශ්‍රවණය කරමින් වැඩ හිටියනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සාරිපුත්තය, ඔබ ඔහොම ওই කාරණා කිව්වට මේ හැම පුද්ගලයෙක්ම සාරිපුත්ත ඕක පිළිගන්නේ. මේ ඉන්නවා කිව්වා එතෙන් හිස් පුරුෂයෝ. ඒ හිස් පුරුෂයන්ට ඔබේ ওই අවවාද කටු අයිනවා වගේ කිව්වා. එහෙමයි ස්වාමී. ඔබ ওই කාරණා කියනකොට හිස් පුරුෂයන්ට උහුල ගන්න බැරි අමාරුව එනවා කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවා, ස්වාමීනි මාගේ මේ භාෂිතය යමෙකුට රිදවනවා නම්, මේ භාෂිතයෙන් යමෙකුට සතුටු වෙන්න බැරි නම් ස්වාමීනි ඒ අයට ශ්‍රද්ධාවක් නැහැ. ඒ අය මහාන වුණත් ස්වාමීනි මහාන වෙන්න ඇත්තේ නිකන් ජීවත් වීම උදෙසා විතරයි. ජීවත් වෙන්න පිළිවෙලක් නැතුව සිවුරු පරව ගත්ත අය. කපටි මායා වංචා ඇති අය. උඩඟුකම කියන මාන්නක්කාර අං තියෙන අය. ඊළඟට චපල මුඛරි විසිරුණු වචන ඇති, ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති,
කුසල් දහම් වඩන්ට කිසිම අපේක්ෂාවක් නැති. ඉහළ මාර්ගඵලයක් කරා යන්න ඕන කියන හිතක්වත් නැති. ශික්ෂාවේ ගෞරවයක් නැති කුසීත කෙලතුළු පුද්ගලයෝ වෙන්න ඕන කිව්වා. මේ වගේ උතුම් භාසිතයක් අනුමෝදන් නොවෙන්න නම්. එහෙමයි සර්. හැබැයි ස්වාමීනි මෙහි යම් කුල පුත්‍රයෝ ඉන්නවා නම් ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙලා ශික්ෂා ගෞරවයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් යුක්තව ජීවිතයේ සැනසීමක් හොයාගෙන මහානකමට ආපු පිරිසක්. ගුණධර්ම වඩන්ට ආසා කරන පිරිසක්. ස්වාමීනි ඒ අය නම් මේ අවවාදයේ පිළිගන්නේ ප්‍රදක්ෂිනා කරලා කියලායි මට හිතෙන්නේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා සාරිපුත්තේ එසේමයි. මෙහි යම් සිටිනවා නම් යහපත කැමති කුල පුත්‍රයෝ ඒ අය සියලු දෙනා මේ යහපත සාදුකාර දෙමින් අනුමෝදන් වෙනවාමයි. හැබැයි මෙහි යම් ඉන්නවා නම් සාරිපුත්තය මුග්ධයෝ ඒ මුග්ධ තැනැත්තෝ මේ අවවාදයේ කෙරෙහි ගැටෙනවාමයි. සාරිපුත්තය ගැටෙන පිරිස පසෙක සිටිත්වා. හරිම ලස්සනයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේ ගැටෙන අසත්පුරුෂයෝ පැත්තක හිටපු දෙයි. අනුමෝදන් වෙන අය උදෙසා ඔබ ධර්මය කියන්න. අන්න බලන්න මහත්තයා අවවාදේ. එහෙමයි. දැන් මේ මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ කරලා ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මයේම ලෝකයට දන් දෙමින් යනකොට අපේ දහම් වැඩ පිළිවෙලටත් මහත්තයා නොයෙකුත් ගැරහුම් ආවනේ. ඒ ගැරහුම් ඒ චෝදනා ආදී එනකොට අපේ ගුරුදේවයන් වහන්සේ අපිට කරපු අවවාදය තමයි තමන් තමන්ගේ දෙසට හැරිලා බලන්ට තමන් කරන්නේ මොකක්ද කියලා. එහෙමයි. තමන් අනුකම්පාවෙන්ම නම් දහම් පදයක් කියන්නේ. තමන් කියන්නේ තමන්ගේ දේකුත් නොවේ නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයම නම් කියන්නේ. මේ ධර්මය අහලා අනේ මේ මිනිස්සු ධර්මයට හිත පහදව ගන්නවා නම් මේ ලැබූ මනුස්ස ජීවිතයට ධර්මයෙන් පිළිසරණක් ඇති කර ගන්නවා නම් හොඳයි කියන අදහසින් නම් බණපදේ කියන්නේ. එළියේ ඉන්න කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ඒ යහපත් වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යන්න. එහෙම තමයි අපේ ගුරුවරයා අපිට අවවාද කළේ. එහෙමයි ස්වාමීනි. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාරන කරුණ. සාරිපුත්තේ ගරහන අසත්පුරුෂයෝ පසක සිටිත්වා. අනුමෝදන් වෙන අය උදෙසා ඔබ ධර්මය කියන්ට සාරිපුත්තේ අවවාද කරන්ට අනුශාසනා කරන්ට සබ්‍රහ්මචාරී භික්ෂූන්ව අසත් ධර්මයෙන් උඩට ඔසවා සද්ධර්මයේ පිහිටුවන්ට මහන්සි ගන්න. ආන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනාව අවසානයේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි චෝදනා කරන්ට පෙර අපි කොච්චර දෙයක් දැනගෙන ඉන්න ඕනද කියලා ඔබට තේරෙන්නේ නැති මේ බණපදය අහපුවම. නිසා චෝදනා කිරීමට පෙර මේ කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට යම් චෝදනාවක් ගැන ඔබ වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒ චෝදනාව ගැන හොඳට විමසන්න. ඇතැම් චෝදනා තියෙනවා අපි ප්‍රශංසා කළ යුතු ඒවා. මේ සමාජයේ ඇතැම් දේ දකින්න ලැබෙනවා මහත්තයා අපි ප්‍රශංසා කළ යුතුයි. ඇයි අපි ප්‍රශංසා කළ යුත්තේ? යලි යලිත් එබඳු යහපත වීම උදෙසා. මේ සමාජය තුළ අපි යහපතක් දකිනකොට ඒ යහපතට අපි ප්‍රශංසා කරන්න ඕන. ඒ යහපතේ ගුණ කියන්න ඕන. ඒ යහපත ලෝකයට ඔසවලා පෙන්වන්න ඕන. මේ බලන්න යහපත් දෙයක් කරලා කියලා. එහෙමයි ස්වාමී. ඒ ඇයි අපි එහෙම කළ යුත්තේ? එතකොට තමයි මහත්තයා තව එක්කෙනෙක් හරි ඒ යහපතට පෙළඹෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි අද ධම්සභා මණ්ඩපයේදී කල්පනා කළා ඒ බඳු බොහෝම යහපත් කටයුත්තක් මේ වර්තමානයේ සිද්ධ වුණා. ඒක ප්‍රශංසා මුඛයෙන් ඔබට සිහිපත් කළ යුතු කාරණාවක්. ඒක මේ අපේ සුන්දර මාතෘ භූමියේම සිද්ධ වෙච්ච සිදුවීමක්. මහනුවර ප්‍රදේශයේ අවුරුදු 19ක වයස තරුණ දුවක්. ඒ දුවට කොරියර් සේවයක් කරහා මේ පාර්සලයක් ලැබුණා ඇගේ නමටම. එහෙමයි ස්වාමී. ඇගේ නමටම මේ පාර්සලය ලැබිච්ච නිසා ඇය එය විවෘත කළා. ඒ විවෘත කරලා බලනකොට ඇයට දකින්න ලැබුණා එහි ලක්ෂ 3.5ක් විතර වටිනා ජංගම දුරකථන තොගයක් එහි තිබුණා. ඒ දුවගේ නම
රශ්මී භාග්‍යයා. එතකොට මේ දුව තමන්ගේ දෙමව්පියන්ට මේ ගැන දැනුවත් කරලා පොලිසියටත් දැනුවත් කරලා ඒ අදාළ මේ කුරියර් සේවයට මේ ගැන දැනුම්වත් වීම කළා. එතකොට ඒ සේවා කටයුතු සම්බන්ධයෙන් බාරව හිටපු කෙනා විශාල සහනයකට පත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඇයි මෙතන මහා වටිනාකමක් තියෙන භාණ්ඩ තොගයක්. එහෙමයි. ඒ අහිමි වුණා නම් ඔහුගේ රැකියාවට සිද්ධ වෙන්නේ මොකද්ද? ඔහුගේ පවුල් සංස්ථාවට වෙන්නේ මොකද්ද? ඔහුට ඉන්න දරුවන්ට වෙන්නේ මොකද්ද? ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බ එකක්. මේ දුවගේ යහපත් කටයුතු කිරීම නිසා ඒ ප්‍රශ්න ඔක්කොම සංසිඳුණා. ඇත්තට මේ දරුවාගේ ක්‍රියාව මුළු මහත් සමාජයටම ආදර්ශයක්. අන්සතු දෙයක් සම්බන්ධයෙන් ලෝභ කරන්නේ නැතුව අන්සතු දෙයක් පැහැරගන්ට මේ සුළුවෙන් හෝ උත්සාහවත් වෙන්නේ නැතුව එය හිමිකාරයාටම ලබා දෙන්නට ඇය කැපවිච්ච කැපවීම අවුරුදු 19ක දරුවෙක් විදිහට බොහොම ප්‍රශංසනීයයි. ඒ නිසා පින්වතුන්ලා මේ කාරණේ දැන් නරඹන්න. ෆේස්බුක් සමාජ මාධ්‍යෙහි සැරිසරණ අතරතුර එක් සටහනක් ළඟ අප නතර වූයේ එකේ සටහන සමාජයටම අර්ථපූර්ණයක් සපයන නිසා. අන්සතු දෙය ලබා ගැනීමත් දැන දැනත් වැරදි මාර්ගයට පිවිසීමත් ජීවිත විනාශයට හේතුවන බව වටහාගත් කල තරුණ කාලයේදීම යහපත සොයා යෑම වටිනා දෙයක්. කුරිය සේවාවක් මගින් තමන් වෙත ලද බාණ්ඩ අතර වෙනත් අයෙකුට යැවිය යුතු බාණ්ඩ කිහිපයක් ඇති බව දුටු රශ්මි භාග්‍යා නම් තරුණිය සිය නමටම එම පාර්සලය ලැබී ඇති නිසා එය විවෘත කිරීමට යොමු වුණා. එහි තිබී ඇත්තේ ලක්ෂ 3.5ක් පමණ වටිනා ජංගම දුරකථන 10ක්. පසුව ක්‍රියාත්මක වූ ඇය තමන්ට එම පාර්සලය රැගෙන පුද්ගලයාටම එය නැවත ලබා දීමට පෙළඹුණා. ඒක ඇතුළ ඩොකියුමන්ට්ස් වගේ බලද්දී තිබ්බ එකේ ලක්ෂ 3.5ක් වටින ෆෝන්ස් 10ක් තියෙනවා කියලා. ඊට පස්සේ පොලිසියත් සම්බන්ධ කරගෙන ඒ අදාළ කුරිය ආයතනයට කතා කරා. කුරිය ආයතනයට කතා කරාට පස්සේ ඔහු කිව්වා දුව මේ දේ කරාට වඩා ගොඩක් පින්. මම රස්සාව කරන්නෙත් බොහොම අමාරුවෙන්, කන්නේ අඳින්නේ බොහොම අමාරුවෙන්. අපි මේ ආසාවට කරන රස්සාවක් නෙමෙයි කියලා එහෙම කිව්වා. ඊට පස්සේ මම ඇහුවා කියන්නේ ඔයාට මේක දැනුම් දුන්නේ නැත්නම් මොන වගේ දෙයක් වෙයිද කියලා. ඊට පස්සේ ඔහු කිව්වා රස්සාව නැති වුණත් කමක් නැහැ දුව. මම ලක්ෂ 3.5ක් කොහොමද ගෙවන්නේ කියලා. එයාගේ කියන්නේ දුක එයා කිව්වා ඇත්තටම සාමාන්‍යයෙන් හොරු කොහොමද කියන්නේ අනුන්ගේ දෙයක් හොරකම් කරලා එයාලා ඒකෙන් ඒක භුක්ති විඳින්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. බොහෝ දේ පසුපස දිව යන අපි ඇතැම් විට බොහෝ දේ පොදි බැඳ ගන්නට දක්වන්නේ විශාල ආශාවක්. ඒ නිසාම කොතෙකුත් අප සතුව තිබුණත් තව තවත් ගෞරවය, තව තවත් මුදල්, නිලනාම මෙසියල්ල පසුපස අප දිව යනු ඇති. ඒ ඔබේ නොවන ඔබට හිමි නැති දෙයක් ඔබ ලබා ගන්නට උත්සාහ ගන්නවා නම් හෝ ඔබ ලබා ගන්නවා නම් ඒ කිසිදු සැනසීමක් නොමැති බව වටහා ගැනීම වටිනවා. අන් සන්තක දෙය තමන් සන්තක වූ කල එයින් බොහෝ ප්‍රයෝජන විඳ තිබුණද තමන්ගේ සිත වරදක සාක්ෂිකරුවෙක් බවට පත්වනවා. තුරුණු වියේතීම රශ්මී තේරුම්ගත් වැදගත්ම කාරණයයි. මට උවමනාවක් තිබ්බනම් ඒක හොරකම් කරන්න ඕනේ කියලා මට එහෙම කරන්න තිබුණා ඇත්තටම. ඒ වුණාට මම මගේ හෘද සාක්ෂියට අනුව මම කවදාවත් ඒ දේ කරන්නේ නැහැ. මොකද අපි බෞද්ධයෙක් විදිහට මම හිතන්නේ අපි හැමෝම අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාජයට අවංක වෙන්න ඕනේ. අපි අරන් යන්නේ අපි ලබාගත්ත පින විතරයි. දැන් මම ඕක ගත්තා නම් සමහර විට මම හොරකම් කරා මම වැරද්දක් නේද කරේ කියලා සමහර විට ජීවිත කාලෙම මට පසුතැවෙන්න වෙන සිද්ධියක් වෙයි. සමහර විට මට වෙන පාඩුවක් වුණත් මට හිතේ එදා මම මේ දේ ගත්ත හින්දා තමයි මෙහෙම වෙයි කියලා මම හිතනවා. ඇත්තටම කියන්න තියෙන මට හරිම සතුටුයි. කවදාවත් හොරකම් කරන්න එපා. කවදාවත් නීතියෙන් ගැලවුණත් තමන්ගේ හෘද සාක්ෂියෙන් කවදාවත්ම ගැලවෙන්න බෑ. පව් වැඩ කරන්න එපා. අනිවාර්යයෙන්ම පරිසම් දෙනවාමයි. අනුන්ගේ වැරදි මැද අපි කෑකසද්දී අනුන්ගේ හොඳක් ළඟ එය ප්‍රශංසා කිරීමද වටි. රශ්මි සමාජයට දුන් පණිවිඩය ප්‍රශංසාත්මකව අප ඉදිරිපත් කරනුයේ ඒ නිසාමසේම හෙටද මෙවැනි මිනිසත්කම් අවැසි බවද සිහි කැඳවමින්. අවසරයි ස්වාමීනි. ඇත්තම පින්වතුනි අපි අපේ ජීවිතය සම්බන්ධයෙන් ගොඩාක් හිතන්න වටින කාරණාවක්. ඒ දරුවා සිහිපත් කරනවා ඇගේ කතාවේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතුයි කියන කාරණේ. එහෙමයි. දැන් මේ චෝදනා සම්බන්ධයෙන් කරපු මේ ලස්සන දහම් කතාවේදීත් අපිට ඉගෙන ගන්න ලැබුණේ මහත්තයා ඒක. අපි සම්බන්ධයෙන් නැඹුරු වෙලා බලන්න ඕන. මම මේ කාරණේ කියන්නේ මොන වගේ පදනමක් තුල ඉඳලාද කියලා.
ඒකට බාහිරින් ලැබෙන ප්‍රතිචාරය නොවේ වැදගත්. එහෙමයි. තමන් කොතනද ඉන්නේ කියන එක. තමන් සත්‍යයෙන් නම් චෝදනාව කරන්නේ, තමන් අනුකම්පාවෙන් නම් චෝදනාව කරන්නේ, තමන්ගේ හිතේ තියෙන්නේ යහපත වේවා කියන අදහස නම් ඒක තමන් දන්නවා. එහෙමයි. ඉතින් අපි මේ ලෝකයේ තුල අපි ජීවිතය ගත කරනකොට අපිට අපේ හිත ඇතුලේ තැම්පත් කරගත යුතු කරුණක් මම අද අනුශාසනාවේ අවසානයේ වශයෙන් ඔබට සිහිපත් කරන්නම්. මේ ගැන වදාළේ උතුම් රහතන් වහන්සේ නමක්. තේර ගාථාවලයි අපිට මෙය දකින්න ලැබෙන්නේ. ඒ රහතන් වහන්සේ වදාරනවා තවත් කෙනෙකුගේ වචනයක් නිසා ඔබ හොරෙක් වන්නේ නැත. තවත් කෙනෙකුගේ වචනයක් නිසා ඔබ මුනිවරයෙක් වන්නේද නැත. ඔබ ගැන ඔබ යම්සේ දන්නේද ඒ විදිහටම මේ ලෝකයේ දෙවිවරු ඔබ ගැන දන්නේය. මේක හැමදාම හදවතේ මතක තියාගන්න. ඒ මතක තියාගත්තොත් පින්වතුනි අපි අපේ ජීවිත කාලේ බොහොම ලස්සන පිරිසිදු මේ මනුස්ස වර්ගයාට ආදරය කරන සුන්දර ජීවිතයක් උපදවා ගනි. මුළු ලෝකයක්ම චෝදනා කළත් තමන්ට ප්‍රශංසා කරන ජීවිතය ඔබට උපදවා ගන්න ලැබේ. ඒ නිසා ඇත්තෙම සමාජයෙන් එන්නේ චෝදනාද ප්‍රශංසාද කියන එක නොවේ වැදගත් කාරණේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හදවතින් තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට චෝදනාද කරන්නේ තමන්ට ප්‍රශංසාද කරන්නේ කියන එකයි වැදගත්. ඒ නිසා තමන්ට ප්‍රශංසා කරන ලස්සන ජීවිතයක් උපදවා ගන්න මහන්සි ගන්න. ඒ උදෙසා හැම දිනාටම වාසනාව ලැබිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අනේ අපේ පින්වත් මහා සංඝරත්නය අපි ඉතාම ආදර ගෞරවයෙන් වන්දනා කරගන්නවා ස්වාමීනි ධර්මයේ දායාද සදන අවකාශයේ. ඉතින් අපට විරාමයක් පිණිසත් කාලය වෙන් කරගන්න ඕනේ. ස්වාමීනි තව කරුණක් විමස ගන්න හිතන අර දුව ගැන රශ්මි භාග්‍ය මේ ඇය ඒ කරුණ ඔස්සේ පසක් කරන කාරණාවකුත් තියෙනවා. මේ කෙනෙක්ගේ වස්තුව හොරකම් කළොත් ඉන්න එහෙම මේ ජීවත් වෙන්න කවර අභියෝගයකට පත් වෙනවද කියන කරුණ උදෙසා මේ ඇය සංවේදී වෙලා අපට පවසන ආකාරය. ආය කියනවා ස්වාමීනි මම බෞද්ධෙක් කියලා. ඇත්තෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වලා දෙන විශේෂ කාරණාවක් තමයි අත්ූපනායික පරියාය. අත්ූපනායික පරියාය කියලා කියන්නේ තමාව උපමා කරගෙන කල්පනා කිරීම. තමන් උපමා කරගෙන හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රාවකයා ශික්ෂාපදවල හික්මෙනකොට ජීවිතේ හික්මවා ගන්නකොට හිතන්න ඕන තමන් උපමා කරගෙන. මම හිංසාව ලබන්න කැමති කෙනෙක් නෙවෙයි. එහෙනම් ඉතින් මං වගේමනේ අනිත් අය. ඒ අයත් කැමති නෑ හිංසාවලට. මං මැරෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මං ජීවිතේට ආසයි. එහෙනම් ඉතින් මේ අනිත් සත්තු ජීවත් වෙන්න ආසයිනේ. මං කැමති නෑ මගේ දෙයක් කවුරු හරි කඩා වඩාගෙන මට ඒක අහිමි වෙනවට. ඉතින් එහෙනම් අනිත් මිනිස්සුත් කැමති නෑනේ Taman සන්තක දෙයක් අහිමි වෙනවට. මං කැමති නෑ මගේ ස්වාමියා භාර්යාව වෙනත් මිනිස්සුත් එක්ක වෙනත් කාන්තාවත් එක්ක යනවට. එතකොට මේ අනිත් අයත් කැමති නෑනේ තම තමන්ගේ බිරින්දෑවරු නොමග යනවට. අනිත් අයත් කැමති නෑනේ තමන්ගේ ස්වාමි පුරුෂයෝ නොමග යනවට. අන්න එහෙම කල්පනා කරලා බලන්න කියනවා. මේකට තමයි කියන්නේ මහත්තයා අත්ූපනායික පරියාය. භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර සද්ධර්මයේ තුල මේ කාරණේ පෙන්වලා දෙනවා. ඇත්තට මේ දූ කල්පනා කරපු විදිහ හරීම වටිනවා. ඇය හිතනවා තව කෙනෙකුගේ දෙයක් හොරකම් කරලා කොහොමද සැනසෙල්ල ජීවත් වෙන්නේ කියන එකනේ. ඇතේ මහත්තයා තව කෙනෙකුගේ වස්තුවක් මේ හොරකම් කරාට පස්සේ ඒ දේ හොරකම් කිරීම කියන කරුණ හේතු කරගෙන එහි හිමිකාරයා කොච්චර දුකකට වෙහෙසකට අපහසුතාවයකට පත් වෙනව ඇතිද? ඇත්තේ මේ ක්‍රමයට කල්පනා කරනවා නම් අපි අඩුපාඩු ගොඩාක් අපිට හදා ගන්න අවස්ථාවක් තියෙනවා. අවසරයි ස්වාමී. අපි විරාමයේ පිණිස කාලය වෙන් කරගන්න අපට අවසර ලැබේවා. ඉතින් ධර්මයෙන් සැනසෙල්ල දායාද කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි ගෞරවයෙන් මහා සංඝරුවන වන්දනා කරගන්නවා. රශ්මි භාග්‍යයත් අපට ජීවිතය පිළිබඳව මහත් වූ ආදර්ශයන් සපයන කුඩා දැරිය. ඉතින් ඇය අත්පත් කරගත්තු ජයග්‍රහණයත් ඉතා සුවිශාල එකක් කියලා ඔබ මේ මොහොතේ පසක් කරනවා.
එනවා අපි විරාමය ලබා ගනිමු. විරාමෙන් පස්සේදී අපි නැවතත් දම්සභා මණ්ඩපේ නිවසේ ශ්‍රද්ධා රූපවාහිනිය අපි ඇස පින්වන්ත ඔබ හැමදෙනා ඒ වගේම තමයි ලක්කිරු ගුවන්විදුලිය සමීපයේ හැමදෙනා ඒ වගේම තමයි ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ ලෝකයේ කොතනක සිටි පින්වන්ත හැමදෙනාම ඒක රාසී වුණු දම්සභා මණ්ඩපේ. ඉතින් අද සැදැහැති දායකත්වයේ අංක 124න් 94 ගොරොක්ගහ පොත්ත පොල්ගහවෙල යන ලිපිනේ පදිංචි පින්වත් කේ.කේ.ඩී. සීලවතී මහත්මිය, ඒ වගේම WCM කුමාරසිංහ මහත්මයා, සංජය පුතුණුවන් සහ භාෂිනී දියණිය ඇතුළේ පින්වතුන් සැදැහැති දායකත්වයේ දරන අපේ හැමදෙනා වෙනුවෙන් ඉතින් අපි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබේ දහම් ගැටළු සඳහා අවස්ථාව ඉදිරිපත් කරගන්න සූදානම් වන්නේ 0112 548 400 ඔස්සේ දහම් ගැටළුව පැහැදිලිව කෙටියෙන් ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ එහෙම අඩු කරලා ඉදිරිපත් කරගන්න ඕන කියලා අපි ඔබට මතක් කර සිහි කැඳව ගන්නවා. එමනම් අපි අද දවසේ යොමු වෙන පළවෙනි ප්‍රශ්නය ලබා ගන්න සූදානම් වනවා. දුරකථනයේ රැඳෙන පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ මගේ ගැටලුව මේ තමයි මේ ආනාපාන සතියෙන් මේ ආනාපාන සතිය තුල සතර සතිපට්ඨානේ වැඩිනවද කියන එක තමයි මගේ අහගන්න ඕනේ. පින්වත් සන්නන්සේ. නමෝ බුද්ධාය. බුද්ධාය. අවසරයි සර්. ආනාපාන සති භාවනාව කෙනෙක් සිද්ධ කරනකොට ඒ ආනාපාන සති භාවනාව මුල් කරගෙන සතර සතිපට්ඨානයම දියුණු කරන හැටි, දියුණු වෙලා යන හැටි බොහෝම පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ගිරිමානන්ද සූත්‍ර දේශනාව තුළ. ගිරිමානන්ද සූත්‍රයේ සාමාන්‍යයෙන් මහමෙවුනාවේ පාලි සිංහල පිරුවාන පොත් වහන්සේ කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ පොත් වහන්සේ තුලින් පවා කියව ගන්න පුළුවන් ගිරිමානන්ද සූත්‍ර දේශනාව. එහි බොහොම මේ ලස්සනට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් දේශනා කළා සතර සතිපට්ඨානයම ආනාපාන සතිය මුල් කරගෙන වඩන හැටි. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ මේ භාවනා අතරේ මහත්යා විශේෂ භාවනාවක්. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ආනාපාන සතිය ගැන. එකක් වැඩුවොත් මහණෙනි හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. ඒ හතක් වැඩෙද්දී දෙකක් සාක්ෂාත් වෙනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ එකම එක දේ මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය භාවනාව පුරුදු කරන කෙනාට කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතරම වැඩෙනවා. ඒ හතර වැඩෙන කෙනාට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග 7 වැඩෙනවා. ඒ බොජ්ජංග 7 වැඩෙන කෙනාට විද්‍යාවත් විමුක්තියත් කියන දෙක සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ නිවන දක්වාම දියුණු කරන්න පුළුවන් බොහොම සුන්දර ප්‍රණීත භාවනාවක් ආනාපාන සති භාවනාව කියන්නේ. අපි ටිකෙන් ටික හුරු කරගත යුතුම භාවනාවක්. මොකද ආනාපාන සති භාවනාව ගැන කියනකොට මම ටිකෙන් ටික කියලා වචනයක් කිව්වේ. අර එකපාර කෙනෙකුට සිහිය දියුණු නොවෙන්න පුළුවන් ආනාපාන සති භාවනාව පුරුදු කරගන්න. අර දුර්වල සිහියකින් ආනාපාන සති භාවනාව එකපාර මම කොහොම හරි කරගන්නවා කියලා පටන් ගන්න ගියොත් ඒ කෙනාගේ මේ භාවනාව වැරදීම හේතු කරගෙන යම් අපහසුතාව හට ගන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඇත්තම ආනාපාන සති භාවනාව පනවන්නේ මනාව සිහිය තියෙන කෙනෙකුට. ඒ සිහියෙන් යුක්තව තමයි මේ භාවනාව පුරුදු කරගත යුත්තේ. අනෙක් භාවනා කරන අතරේ ටිකෙන් ටික හුරු විය යුතු බොහොම ප්‍රණීත ඊටාම සුන්දර සැපවත් බවක් උපදවා දෙන භාවනාවක් ආනාපාන සති භාවනාව කියන්නේ. නිවන දක්වාම දියුණු කළ හැකි භාවනාවක්. අපේ යමුණු ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්න කරුණාවෙන් පින්වන්ත ස්වාමීන් වහන්සේ. ඊළඟ ගැටලුව සඳහා අපි අවස්ථාවෙන් කරගන්නම්. හලාවතින් පින්වන්ත ඔබට ආරාධනාව දර්ශිකා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මට අවශ්‍යයි දැනගැනීමට පිරිත් නූල් සහ පිරිත් පැන්
නිවැරදිව සකසා ගන්න ආකාරය ගැන දැන ගැනීමට. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. අවසරයි ස්වාමී. පිරිත් පෙන් පිරිත් නූල් සකසා ගැනීම කියන එක අපි සාම්ප්‍රදායානුකූලව සිද්ධ කරන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙල. හොඳට මේ පිළිවෙලකට සකස් කරගත්ත බොහොම ගෞරවාන්විතව තමයි සාමාන්‍යයෙන් පිරිත් පැම් පිරිත් නූල් අපි පරිහරණය කරන්නේ ගෞරවාන්විතවනේ. එතකොට අපි පිරිත් පැන් සකස් කරගද්දී ඒ උදෙසාත් මේ අපේ ළඟ තියෙන බොහොම පිරිසිදු වටින භාජනයක් එක්ක කලයක් අපි ඒකට සකස් කරගන්න ඕන. පිරිත් නූලත් ඒ පිරිත් නූල අපිට සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අර කඩන නූලක් අපි කඩවල වලින් අපිට ගන්න පුළුවන්. ඒ අර ගන්න නූල අර පිරිත් පැන් එකට අපි එක කෙලවරක් වැටෙන විදිහට දානවා. ඒ දාලා පිරිත් නූල අතින් අල්ලගෙන තමයි අපි පිරිත සජ්ජායනා කරන්නේ. ඒ විදිහට පිරිත් සජ්ජායනා කිරීමෙන් පිරිත් පැන් සහ පිරිත් නූල් අපිට සකස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදායානුකූලව පිරිත් පැන් සකස් කර ගැනීමේදී සාමාන්‍යයෙන් ඉස්සර අපි ගත්තොත් මහත්තයා අපිට මේ පුංචි කාලේ මතකයි අපිට මේ අසනීප ගතියක් ඊළඟට ඔළුවේ කැක්කුමක් මේ වගේ පුංචි අසනීප තත්ත්වයක් ඇති වුණාම ඉතින් රෝහල් වලට ඒ වගේ එකකට අපි යන්නේ නැහනේ. එතකොට අපේ ආච්චිලා සීයලා කරපු දෙයක් මේ වීදුරුවකට පිරිසිදු කරපු වීදුරුවකට පැන් එකක් අරගෙන මේ පැන් වීදුරුවට ඉතිපිසෝ ගාතාව එහෙම නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය එක්ක රතන සූත්‍රය ඉතින් අපේ ආච්චිලා සීයලා කියනවා. කියලා ඉතින් මේ ඒකෙන්ම පැන් ටිකක් අපේ ඔළුවෙත් ගාලා මේක බොන්න පුතේ කියලා දෙනවා. ඉතින් ඒ විදිහටත් අපිට පැන් එකක් පිරිත් කරගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් පැන් එක ඉදිරිපිට ඉඳලා පිරිත් කීම තුළින්. එහෙමයි. ඒ විදිහට තමයි පිරිත් පැන් සකස් කර ගැනීම පිරිත් නූල් සකස් කර ගැනීම කියන එක කෙරෙන්නේ. ඒකට අය අමුතු වෙනම ශාස්ත්‍රයක් කියලා එකක් ඇත්තේ නැහැ. අවසරයි ස්වාමීනි. ඉතින් ඊළඟ අවස්ථාවෙන් කරගන්න අපි සූදානම්. කුරුණෑගලින් රංජිත් මහත්මයා ඔබට අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ දහම් ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව තමයි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරනකොට යක්ෂී සිටින නිසා ඔවුන්ට ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි පිරිසක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. නමුත් සමහර තැන්වල සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ මේ ආලෝක සූත්‍රය වගේ දේශනාවලදී යක්ෂයන් සෝවාන් ඵලයේ වගේ මාර්ගඵල වලට පත් වෙලා තියෙනවා කියලා. ආන්ගේ නොගැලපීම පිළිබඳව මට ධර්මයෙන් යම්කිසි අවවාදයක් ලබා දෙන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි තෙරුවන් සරණයි ඔබට. ස්වාමීනි අවසරයි. නෑ එතන ඇත්තටම නොගැලපීමක් නෑ. එතන වචනයක් පාවිච්චි කරා නොගැලපීම කියලා නෑ. එතන නොගැලපීමක් නෑ. දැන් ඔය යක්කු ගැනනේ ඔය කතා කරේ. එහෙමයි ස්වාමී. යක්කු නෙවෙයි මිනිස්සුත් හිටියා. ධර්මය අවබෝධ කරන්න පුළුවන් මිනිස්සු හිටියා. බැරි මිනිස්සු හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා කියලා සියලු දෙනා ධර්මය අවබෝධ කළේ නෑනේ මහත්තයා. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේගේ ළඟම හිටියා දේවදත්ත, කෝකාලික මේ වගේ අය හිටියා. අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රකට චරිත. ඉතින් ධර්මය අවබෝධ නොකර මහා භයානක පාප කර්මත් කරගෙන දැන් මේ වෙනකොට නරකාදීනේ. එහෙමයි ස්වාමී. එතකොට මේක මේ නොගැලපීමක් නෙමෙයි. මේ මනුස්ස වර්ගය අතරින් ඇතමෙක් ධර්ම අවබෝධ කරන්නේය, ඇතමෙක් ධර්ම අවබෝධ නොකරන්නේය. ඉතින් ඒක ඒ වගේමයි ධර්ම අවබෝධ කළ හැකි ලෝකවල. බ්‍රහ්මයෝ අතරින් හැමෝම ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ධර්මය අවබෝධ කරන බ්‍රහ්මයෝ ඉන්නවා, නැති අයෝ ඉන්නවා. දෙවියෝ අතරින් ධර්මය අවබෝධ කරන දෙවිවරු ඉන්නවා, ධර්මය අවබෝධ නොකරන දෙවිවරු ඉන්නවා. එහෙමයි. ඒ දේව කොට්ටාසයටම අයිතිනේ යක්ෂ. දැන් චාතුම් මහා රාජිකයේ ඒ චාතුම් මහා රාජික දෙව්ලොවට අදාළව ඉන්න සුගති ලෝකවල සිටින යක්ෂ කාණ්ඩය තමයි ධර්ම අවබෝධ කළ හැක්කේ. එහෙමයි ස්වාමී. අපි ගත්තොත් යක්කු කියලා කියනවා මහත්තයා പ്രേත භූතයන්ට. එතකොට පෙරේතයෝ භූතයෝ ඒ වගේ නීච කොට්ටාස ධර්ම අවබෝධ කිරීමේ හැකියාවෙන් තොරයි. මොකද ඒ අයගේ ලෝක අපාය ලෝකවලට අයිති වෙනවා. එහෙමයි ස්වාමීනි. සතර අපායට අයිති යම් ලෝක තියෙනවා නම් ඒ ලෝකවල අයට ධර්ම අවබෝධ කරන්න බෑ. ඒ අය ආනුභාව සම්පන්න වුණත් ධර්ම අවබෝධ කරන්න බෑ. එහෙමයි. අපි ගත්තොත් එහෙම නාග ලෝකේ උපදිනවා මහා ආනුභාව සම්පන්න නාගරාජය. දැන් එක් අවස්ථාවක තියෙනවා ධාතුන් වහන්සේලා වඩම්මගෙන ඉන්න
අපේ රහතන් වහන්සේලා වැඩම කරනවා නාගලෝකෙට. නාගලෝකෙට වැඩම කරාම මේ නාගයෝ හරි ලෝභයිනේ. නාගයෝ හරි මේ ග්‍රහණයෙන් යුක්තයි. යමක් තදින් අල්ල ගන්නවා. එහෙමයි. අතහරින්න අමාරුයි. එතකොට නාගයෝ කැමති වෙන්නේ නැහැ ධාතුන් වහන්සේලා දෙන්න. ඒ කැමැත්ති නැති බව පෙන්වන්න එකතු කරන් යන්නේ නාගයන්ගේ ධාතු මන්දිරයකට. ඒ ධාතු මන්දිරයට එකතු කරගෙන යනකොට මහත්තයා මේ ධාතු මන්දිරය ඉස්සරහා මෙහෙම මේ ධාතු මන්දිරයට ඇතුල් වෙන්න පය තියන්න තිබුණා කියනවා මැණික් ගලක්. ඒ මැණික් ගල පෙන්නලා අහනවා නාගරාජයා ඈ ස්වාමීනි මේ බලන්න කියනවා අපේ ධාතු මන්දිරේ. එහෙමයි. මුතු මැණික් වලින් ආකීර්ණ වෙලා තියෙන හැටි පේනවද කියලා අහනවා. මේ මැණික බලන්න කියලා අර මුලම තිබුණ මැණික පෙන්නවා. එන්නලා කියනවා මේ මැණික බලන්න ස්වාමීනි මුළු මනුස්ස ලෝකෙම තියෙන මැණික් ටික එකතු කරත් මේ මැණික තරම් වටිනවද කියලා අහනවා. ඒතර මේ නිකන් බිමට දාලා තිබුණ මැණික එච්චර වටිනවා. එහෙමයි. ඒ වෙකේ මන්දිරේ තිබ්බ අනිත් මැණික් ගැන කවර කතාවද? එතකොට කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේලා ඇයි මේ අග්‍ර වූ පුද පූජා ලැබෙන තැනකින් හීන වූ පුද පූජා ලැබෙන තැනකට ධාතුන් වහන්සේ වඩම්මන්නේ? එතකොට රහතන් වහන්සේලා කියනවා නාරජුනි ඔබ දන්නවනේ ඔබලා කොච්චර ධාතු සත්කාර කළත් ඔබලාට ධාතුන් වහන්සේට සත්කාර කිරීම මුල් කරගෙන ඉහළ මාර්ගඵල ලබන්න බෑනේ. ඒ පටු සිතකින් යුක්තයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සමීපේ මහත්තයා එක තැනක තියෙනවා නාගයෙක් ඇවිල්ලා මහාන වෙන්න ආසයි තුන බණ අහනකොට. දැන් නාග පිරිස ඇවිල්ලා බණ අහනවනේ. බණ අහද්දි මේ නාගයාට මහාන වෙන්න හිතුණා. මහාන වෙන්න හිතුණාට පස්සේ මෙයා කරේ වෙනම විදිහේ වැඩක්. මෙයා මනුස්ස වේශයක් අරගෙන මහාන වෙන්න ආවා. එතකොට ඉන්නේ හරියට තරුණෙක් වගේ. එහෙමයි. ඉතින් යම් පිළිවෙලකට ඉතින් ඔහුට මහාන වෙන්න ලැබුණා. දැන් සිවුරු දරාගත්ත භික්ෂුවක්. දැන් මේ බුද්ධ ශාසනයේ අනිත් භික්ෂුන් අතර ඉන්නවා. ඒ ඉඳිද්දී දැන් මේ නාගයා බොහොම අර පැවිද්දට තියෙන කැමැත්ත නිසානේ මේ ඉන්නේ. නමුත් නාගයාගේ ප්‍රකෘති ස්වභාවයෙන්ම කළ යුතු දේවල් දෙකක් තියෙනවා කියනවා. ඒ තමයි හැබෑවටම නිදා ගැනීම. හැබෑවටම නිදා ගැනීම කියන එක මහත්තයා හැබෑම නිින්ද කියන එක නාගයාට වේශයකින් කරන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීනි. නයාම තමයි නිදියන්න ඕන. එතකොට නිදා ගන්න වෙලාවට මොන වෙස් මවාගෙන හිටියත් ඇත්තටම නිින්ද ගියොත් නාගරාජයා බවට පත් වෙනවා. එහෙමයි. දැන් මෙයා දවස් කීපයක් හිටිය කොහොම හරි නිින්ද කාගෙන. නමුත් දැන් හොඳටම නිදිමතයි. ඇත්තටම නිදා ගන්න ඕන කියලා හිතුණා. තමන්ගේ කුටියට ගිහිල්ලා නිදාගත්තා. නිදාගත්ත ගමන් නාග වේශයාව මහා දෙවන්ත නාගයෙක්. එහෙමයි. ඔය වෙලාවෙම භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා දොරට තට්ටු කළා. දොර අරින්නේ නැති නිසා ජනේලෙන් බැලුවා. ජනේලෙන් බලනකොට කුටියෙන් එකයි ණය. එහෙමයි. අර භික්ෂුන් වහන්සේ හොඳටම බීතියටපත් වෙලා. එතකොට මේ කාරණේ එළි වුණා. ඒ එළි වුණාම භාග්‍යතුන් වහන්සේ මේ නාගයාට කතා කරනවා. කතා කරලා කියනවා ඇයි මෙහෙම දෙයක් කළේ? කිව්වා අනේ ස්වාමීනි මම පැවිද්දට ආසයි. එහෙමයි. මං ආසයි මේ බුද්ධ ශාසනය තුල අභිවෘද්ධියක් ලබන්න. එහෙමයි. ඒ ආසාවටයි මහණෝනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ උපන් තැන වැරදි. බලනවද? එහෙමයි. ඔබ උපන් තැන වැරදි. ඔබ උපන්නේ තිරිසන් ලෝකේ. ඒ නිසා ඔබ නාග ලෝකයේ සිට සිල් සමාදන් වෙන්න සීලය ආරක්ෂා කරන්න. එහෙමයි. නාග ලෝකයේ ඉඳලා සිල් රකින්න කිව්ව අදිෂ්ඨානයකින් යුක්තව ඒ අදිෂ්ඨානයෙන් සිල් රැක මනුස්ස ලෝකේ පතන්න කිව්වා. එහෙමයි. ඒ සීල් රකින්න පිණින් මට මනුස්ස ජීවිතයක් ලැබේවා කියලා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මනුස්ස ප්‍රතිලාභය කියලා කියන්නේ හරි දුර්ලභ එකක්. හරිම දුර්ලභ එකක් මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක. කිච්චෝ සද්ධම්ම සවණං. මිනිස්සෙකුට බණපද අහන්න ලැබෙනවා නම් ඒක අතිශයින්ම දුර්ලභ එකක්. කිච්චෝ බුද්ධානං උපාදෝ. සම්බුදුවරයෙකුගේ උපත ඒ හැමටත් වඩා දුර්ලභයි. එතකොට මේක මෙහෙමයි අපි මහත්තයා තේරුම් ගත යුත්තේ. ධර්ම අවබෝධ කළ හැකි ලෝක ඒ ලෝක අරගත්තට පස්සේ ඒ අතරේ තමයි යක්ෂ පිරිස ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සාමාන්‍යයෙන් එහෙම යක්කු කියලා කිව්ව පමණින් හැම යක්ෂ කියලා ආමන්ත්‍රණය කරන පිරිසකටම
වර්තමානයේ හැම යක්ෂ කියලා ආමන්ත්‍රණය කරන පිරිසකටම ධර්ම අවබෝධ කරන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. මොකද දැන් නීච මනුස්ස කොට්ටාස වලටත් මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නේ යක්කු කියලා. එහෙමයි ස්වාමීනි. භූත ප්‍රේත කාණ්ඩ වලටත් කියන්නේ යක්කු කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොට එහෙම නැත්නම් අන්‍ය වූ ශ්‍රාවකෙක් ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්ම අවබෝධය තුළ අභ්‍යන්තරයේ සකස් වෙනවා කියලා එකක් තියෙනවා. ධර්ම අවබෝධය උදෙසා අභ්‍යන්තරයේ සැකසෙන්න ඕන. ඒ අභ්‍යන්තරයේ සැකසෙනවා කියන්නේ පින්වතුනි ඉන්ද්‍රිය ධර්ම මේරීම. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා යෑම තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා අසාධාරණ ඥානයක්. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ඒක තියෙන්නේ බුදුරජුන්ට විතරයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මහත්තයා යම් කිසි කෙනෙකුට දහම් කතාව කරනකොට එයා අවබෝධ කරනවාද නැද්ද? ඒක භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා යන හැටි බුදුරජාණන් වහන්සේ දන්නවා. තව කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරන්නේ නැත්නම් ඒ මේරීම පිණිස යාට අවකාශ නැත්නම් ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒක වෙන කෙනෙකුට දැනගන්න හැකියාවක් ඇත්තේත් නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යම් මනුස්ස පිරිසකට වේවා, යම් දිව්‍ය පිරිසකට වේවා, යම් යකුන්ට වේවා, යම් කිසි පිරිසකට දහම් කතාවක් කරනකොට ඒ දහම් කතාවෙහිලා ධර්ම අවබෝධ කිරීමේ හැකියාවක් තිබේ නම් ඒ අයට ධර්ම අවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරනවා. ඒක තමයි සාමාන්‍ය පිළිවෙල. එහෙමයි ස්වාමීනි. දැන් මේ මනුස්ස මේ ලංකා භූමියට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනකොට මෙහි මනුස්ස වාසයක් තිබුණේ නැහැ. මෙහි හිටියා යක්ෂ කොට්ටාසයක්. ඒ යක්ෂ කොට්ටාසය මේ බුදුසසුනට විරුද්ධ පිරිසක්. ස්වාමීනි. එතකොට මේ බොහොම රුදුරු ගති තිබුණු මේ යක්ෂ කොට්ටාසය ඒ රුදුරු ගති තිබුණු යක්ෂ කොට්ටාසයට ඉන්ද්‍රිය ධර්ම මෝරා ධර්ම අවබෝධ කිරීමට අවකාශයක් තිබුණේ නම් සම්බුදුරජාණන් වහන්සේලා ඒකාන්ත කොට ඒ ඥාණයෙන් දැක දහම් දේශනාවයි. ඉතින් එහෙම ස්වභාවයක් තිබුණේ නැහැ. එහෙමයි. මේක බුදුවරුන්ගේ බුද්ධ විශේෂනේ. එහෙයි. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල ධර්ම ප්‍රචාරය කිරීම කියලා කියන්නේ බුදුරජුන්ගේ බුද්ධ විශේෂය. බුදුරජුන්ගේ බුද්ධ කෘත්‍යය. ඒක සම්බුදුරජාණන් වහන්සේමයි දන්නේ පින්වතුනි. ඒකට මේ අහුමුළු වල අඩුපාඩු මේ හදන්න කියලා තැනක් එහෙමයි. ඇත්තේ නෑ. ඒක අපිට කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයයි. ස්වාමීනි, ඒ පිණිස අපි ශ්‍රද්ධාසිත ඇති කරගන්න දක්ෂ වුණොත් ඉන්නේ එහෙම මොනතරම් රැකවරණයක් අපේ ජීවිතවලට උදා වෙනවද කියන්නේ. ඇත්තම මේ කාරණා මහත්ය අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ වුණත් මේ ඉතිහාස ප්‍රවෘත්තීන් මේ කරුණු කාරණා අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ ශාසන වංශ කතාව අනුපිළිවෙලින් පැමිණි නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ දැක්ම කොච්චරක්ද කියලා බලන්න මහත්තයා. භාග්‍යතුන් වහන්සේ ලංකා භූමියට 3 වතාවක් වැඩම කරනවානේ. එහෙමයි. ඒ 3 වතාව ශාසන වහන්සේ වැඩම කරද්දී අනුපිළිවෙලින් මේ ලංකා භූමිය ධර්මයේ සුරැකෙන දීපයේ බවට පත්වෙන්න ඒ අවශ්‍ය ආරක්ෂා සංවිධානයන් සිදු කළා. අවශ්‍ය භූමිකාව සකස් කළා. මොකද සම්බුදුරජාණන් වහන්සේ දන්නවා අනාගතේ මේ ජම්බුද්වීපයේ ඇතිවෙන යම් අරගල යම් මිසදිටු ආක්‍රමණ ආදී හේතු කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ජම්බුද්වීපයෙන් අතුරුදහන් වෙනවා. දැන් වෙලානේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ වෙද්දී වෙලා. මේ වෙද්දී භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය පරම පාරිශුද්ධ විදිහට ජම්බුද්වීපයේ ඇත්තේ නැහැ. ඒක ඉන්දියාවෙන් අතුරුදහන් වුණා. එහෙමයි. දැන් වර්තමානිකයෝ විදිහට අපිට ඒක පැහැදිලිව දකින්න ලැබෙනවනේ. දැන් ඉන්දියාවේ මේ විදිහට දහම් කතාව කිරීමක් නැහැ. එහෙම දහම් කතාව කොට ප්‍රබෝධයක් ඇති කරගන්න අවකාශයක් තියෙයි කියලා අපිට හිතන්නත් බෑ. එහෙමයි ස්වාමීනි. ඒ තරම්ම මිසදිටුව බලවත් දැන්. ලංකා භූමියේ අදටත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ සද්ධර්මයේ රැව් දෙනවා. ඒ හේතුව මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් සුදුසු කාලයේදී සුදුසු පින්වන්තයෝ යටතේ මේ ධර්මය ස්ථාපිත කිරීම කියන එක සිද්ධ වෙච්ච නිසා. ඉතින් ඒ කාරණේ සිද්ධ කරද්දී භාග්‍යතුන් වහන්සේ මුලදීම
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම වැඩම කරලා අවශ්‍ය භූමිකාව සකස් කළා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ අනාගතයේ දක්නා ඥානය. එහෙමයි ස්වාමීනි. අනාවරණ ඥාන සාධාරණ ඥානයක් නේ. අනාවරණ ඥාන ගැන තෝරනකොට කියනවා තථාගතෝ අනාගතං. තථාගතයන් වහන්සේ අනාගතයේ දෙස බලද්දී අනවසේ සංජානාති. අඩුවක් නැතුව දකින්නේය. අනාවරණං ජානාති. ආවරණයක් නැතුව දකින්නේය. ඒක බුදුරජාණන් වහන්සේට විතරයි. එහෙමයි. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට නේ මහත්තයා එහෙම අනාගතය දකින්න පුළුවන් ඥානය. ඒ අනාගතයේ දැකපු භාග්‍යවතුන් වහන්සේ ලංකා භූමියේ ශාසනය පිහිටවීම පිණිස ওই විදිහට තමයි කටයුතු සිද්ධ කළේ. අපි ඒ විදිහටයි දරාගත යුත්තේ. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඉතින් පින්වන්ත ඔබේ ප්‍රශ්නය නිසා අපිට සවිස්තරාත්මකව ධර්මයට සවන් දෙන්න අවකාශ ලැබුණා. ඔබේ ගැටලුවත් සූදානම් කරගන්න 0112 548යි 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුව ලබා ගන්න අපේ නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් දැන් අපි යොමු වෙනවා උරුගොඩවත්ත ඔබේසේකර මහත්මයා වෙත. පින්වන්ත ඔබට අවස්ථාව නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ නම් මේ දැන් ලෝක විනාශය කියලා මේ තියෙනවානේ මේ ඉරවලට අප්පාය ලෝක විනාශයට පත් වෙනවා කියලා සූත්‍රය අපි මම බරහලා තියෙනවා. ඉතින් ඒකෙන් ඊටපස්සේ මට බැද්ම මොකද දැන් සත්‍යපයි සාමාන්‍යයෙන් නිර්සත්තු තකොට අවිච්‍ය මාර්ගාදීන ඒ අයට මොකද වෙන්නේ? ඒ අය කොහෙද ගිහලා ඒ කට්ටිය ඉපදෙන්නේ කියලා මට ඒක මොන්නේ කිව්වොත් විනාශයට පත් වෙනවද කියලා මට ඒක තමයි දැනගන්න ඕනේ. පින්වත් ස්වාමීනි මට ඒක පොඩ්ඩක් ගැටලුවට විසඳුමක් මේ ඒකට ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙන්න ඉතා ගෞරවයෙන් යුතුව වාසයෙන් ඉල්ලා සිටිනවා. පෙරවන් සරණයි ඔබට. අපි ස්වාමීන් වහන්සේ විමස ගන්න. අවසරයි ස්වාමී. ලෝකයේ විනාශ වීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ඊටාම පැහැදිලි කරුණක් ලෞතර අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍ර දේශනාව තුළ. ඒ දේශනාව තුළයි භාග්‍යතුන් වහන්සේ ලෝකයේ විනාශ වීම ගැන මේ කාරණේ ඒ දේශනාව දේශනා කිරීමට අවස්ථාවක් යෙදුණු මොහොතේ වදාළේ. ඉතින් මූලික බුද්ධ භාෂිතය තුළ මහත්තයා එතනින් එහා විස්තරයක් අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි අටුවා පොත් වහන්සේලා තුළ මේ ලෝකයේ විනාශ වී යාම කියන කාරණේ පුළුල්ව තෝරනවා. ඒ අටුවා පොත් වහන්සේලාත් මේ ශාසන ඉතිහාසය තුළ සංගායන අනුසංගායන ආදී සිද්ධ වෙමින් පැවත ආපු ඒවානේ. ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාවන්ගෙන් ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරෙන් මේවත් පැවතාපු ග්‍රන්ථ. එතකොට ඒ වගේ විස්තර වෙනවා මේ ලෝකයේ විනාශ වීම ගැන ආකාර තුනක් ඔස්සේ ලෝකේ විනාශ වෙනවා කියනවා. ලෝකයේ විනාශ වී යෑම කියන එක ආකාර තුනකට. ගින්නෙන් විනාශ වීමක් තියෙනවා, ජලයෙන් විනාශ වීමක් තියෙනවා, ඊළඟට වාතයෙන් විනාශ වීමක් තියෙනවා. දැන් සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රයේ පෙන්ලා දෙන්නේ අර ගින්නෙන් විනාශ වීම ගැන කොටස විතරයි. ගින්නෙන් ලෝකයේ විනාශ වීමක් සිද්ධ වෙනවා කියන එක නිතර සිද්ධ වෙන එක කියනවා. ගින්නෙන් විනාශ වීම 7ක් ගියපු තැන. ඔන්න ගත්තොත් එහෙම මහත්තයා ලෝකේ විනාශ වුණා, ආයේ හටගත්තා, ආයේ විනාශ වුණා, ආයේ හටගත්තා, ආයේ විනාශ වුණා. ඔහොම 7 වතාවක් සිද්ධ වුණාට පස්සේ එහෙමයි ස්වාමීනි. ජලයෙන් විනාශ වීම සිද්ධ වෙනවා කියනවා. එහෙමයි. එතකොට ජලයෙන් විනාශ වීම 8ක් ගියපු තැන. එතකොට ජලයෙන් විනාශ වීමක් සිද්ධ වෙන්න නම් ගින්නෙන් විනාශ වීම සිද්ධ වෙන්න ඕනේ අතර කාලේ. එහෙමයි. ඔන්න ගින්නෙන් 7ක් සිද්ධ වුණාට පස්සේ 8 වෙනි එක ජලයෙන් විනාශ වෙන්නේ. ආයෙන් ගින්නෙන් 7ක් විනාශ වෙවි යනවා. එහෙමයි. ආයේ 8 වෙනි එක ජලයෙන් වෙන විනාශය. එපරිද්දෙන් ස්වාමීනි. එපරිද්දෙන් සිද්ධ වෙලා ජලයෙන් විනාශ වීම 7ක් ගිහිල්ලා 8 වෙනි විනාශ වීම සිද්ධ වෙන්නේ වාතයෙන් කියනවා. ඉතින් ඕන ඔහොම තමයි ඒ පොත් වහන්සේලාගේ ඔය අර්ථය තෝරන්නේ. ඒ විනාශ වෙද්දී මේ ගින්නෙන් විනාශ වෙනකොට ඒ ගින්නෙන් විනාශ වීම මේ කාමාවචර දිව්‍ය ලෝක දක්වාම ඒ ගින්න පැතිරිලා විනාශ වෙලා යනවා කියනවා. එහෙමයි. ජලයෙන් විනාශ වෙනකොට පළවෙනි ධ්‍යානයෙන් යුක්ත බ්‍රහ්ම ලෝක දක්වා ඒ ගින්න විනාශ මේ ඒ ජලයෙන් වෙන විනාශය සිද්ධ වෙනවා කියනවා.
ඒතර අනිත් ඒවා මොකුත් විනාශ වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට මේ වාතයෙන් විනාශ වෙනකොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ හැර අනිත් බ්‍රහ්ම ලෝක විනාශ වෙලා යනවා. ඒ දක්වාම මේක පැතිරිලා යනවා. එහෙමයි. ඒතර එතනින් තමයි මහා පුළුල්ම විනාශය සිද්ධ වෙන්නේ. මේ විනාශي සිද්ධ වෙද්දී යම් මනුස්ස ලෝකයේ ඊළඟට දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉන්න මේ සත්වයෝ ආබස්සර බවට පත් වෙනවා. ඒ අය ආලෝක බවට පත් වෙනවා. ඒ අයගේ මේ අර ඒ ලෝක වලින් චුත වී ඒ අය ආබස්සර බවට පත් වෙලා ඒ ආබස්සර විදිහට තමයි ලෝකේ ඒ අයගේ ජීවිත පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතර නිරයන් ගැන එහි විස්තර වෙන්නේ මෙහෙමයි. ඉතින් ඒක බොහොම වටින කාරණාවක් මම හිතන්නේ. ඒ කියන්නේ මේ පාප කර්මයක තියෙන බලවත් බව තේරුම් ගන්න පුළුවන්. දැන් අර අනිත් ලෝකවල ඉන්න අය නම් මහත්ය විනාශ වෙනකොට ආබස්සර බවට පත් වෙනවා. නිරයන්හි ඉපදිලා ඉන්න අය ඒ නිරය මේ ලෝකේ විනාශ වී යාමත් එක්ක නිරය විනාශ වෙනකොට ඒ නිරේ විනාශයේදී ඒ අයගේ කර්ම ශක්තිය නිසා ඒ අයගේ කර්ම ශක්තිය හේතු කරගෙන වෙනත් සක්වලක වෙනත් නිරයන්ට මාරු වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. බලන්න භයානකද? එහෙමයි. ඒ අයගේ කර්ම ශක්තිය කියලා කියන්නේ කරපු පාප කර්මයේ දැඩි බව. කරපු පාප කර්මයේ දැඩි බව නිසා ලෝකේ විනාශ වෙලා ගියත් විඳවිල්ල විනාශ වෙන්නේ නැහැ. ස්වාමීනි හරිය විස්මිතයි. දැන් මෙතරම් භෞතික ලෝකයේ මේ පරිද්දෙන් විනාශ වෙද්දිවත් තමන් සකස් කරගත්තු මේ කර්මය ඒක බලන්න මහත්තයා දැන් ඒ අයගේ ඒ මොහොතක සැනසීමකටවත් ඒ අයට මේ අවකාශයක් නැහැ. එහෙමයි ස්වාමීනි. කරගත්ත පාප කර්මයේ බරපතලකම කියලා කියන්නේ මේ සක්වල විනාශ වෙලා යනකොට ඒ අය වෙනත් සක්වලක ඒ නිරයන්ගේ ගිහින් උපදිනවා කියන බේරුමක් නැහැ. එහෙමයි. ඒ නිසානේ දේශනාවේ තියෙන්නේ න අන්තලික්කී අහසේ ඉබඳු තැනක් නැත්තේය. න සමුද්ද මජ්ජී මහා සයුර මැද ඉබඳු තැනක් නැත්තේය. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුළට රිංගලා හැංගෙන්ට කියලා ඉබඳු තැනක් නැත්තේය. න විජ්ජතිසෝ ජගති පදේසෝ ඇත්තෙම්ම මේ ලෝකේ ඉබඳු තැනක් ඇත්තේම නැත. යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මා යම් තැනක පිහිටලා තමන් කරපු පාප කර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් නම් එහෙම තැනක් මේ ලෝකේ ඇත්තේ නැත. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මම හිතනවා මේ ලෝක විනාශය ගැන කියපු මේ කතාවේ ඔබ හිතට අරගත යුතු කොටස ඒක කියලා. ඒක හිතට අරගන්න. අපි ඇතින් යම් පාප කර්මයක් සිද්ධ වුණොත් ඒ සිද්ධ වෙන පාප කර්මය කියලා කියන්නේ අපිට දුක් විපාක විඳවන්න සිද්ධ වෙන එකක්. ඒ නිසා පව් කන්නම් කරන්න හොඳ නැහැ කියලා. දේශනාවේ තියෙනවා සචේ බහයේත දුක්ඛස්ස ඇත්තටම ඔබ දුකට බය කෙනෙක් නම් සචේ දුක්ඛ මප්පියන් ඇත්තටම ඔබ දුක පිළිකුල් කරන කෙනෙක් නම් මා කත්ත පාපකං කම්මං ආවීවා යදිවා රහෝ එලි පිටවත් රහසේවත් පව් නම් කරන්න එපා. ආන්ගේ අවවාදේ හොඳින් හිතට අරගන්න. ඉතින් සොඳුරු ධර්මයේ අවවාදයේ ජීවිතයට සමීප වන සොඳුරු ධම්සභා මණ්ඩපය අපේ මහා සංඝරත්නයේ අවසරයෙන් විරාමයේ පිණිස වේලාවෙන් කරගන්න. දැන් විරාමයේ. විරාමයෙන් පස්සේදී අපි නැවතත් ධම්සභා මණ්ඩපය උඩ සමීප කරමින් මුණ ගැහෙන. දැන් අපි සූදානම් නැවතත් දුරකථනයේ ඔස්සේ ඔබේ දහම් ගැටළු ලබා ගන්න. දුරකථනයේ රැඳෙන පින්වන්ත ඔබට අපි කතා කරන්නේ නමෝ බුද්දාය. මම ඉගෙන ගන්න ළමේ මම බණ භාවනා කරන ධර්මයේ ශ්‍රවණය කරන සීල ආරක්ෂා කරන ඉගෙන ගන්න. ඇතැම් වැඩිහිටියෝ කියනවා ස්වාමීන් වහන්සේ ඔය සීල ආරක්ෂා කර බණ භාවනා කර අධ්‍යාත්ම කටයුතු සාර්ථක කරගන්න බෑ. ඒක නිසා ඉගෙනගෙන ඉවරලා ධර්මයේ හැසිරෙන්න එහෙම කියලා. ස්වාමීනි මට දැනගන්න ඕනේ ධර්මයේ හැසිරෙන ගමන් සාර්ථකව කාලය කළමනාකරණ කරගන්න අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ආකාරය තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. කාරණක ඒ පහදා දෙන්න මම යටහත් පවත්වී ඉල්ලා සිටිනවා. සිරවන් සරණයි.
තෙරුවන් සරණයි පුතාට බොහොම පිං. අපි ස්වාමීන් වහන්සේන් විමසමු. අවසරයි ස්වාමී. ධර්මයේ හැසිරීම පස්සේ කරන්නට ධර්මයේ හැසිරෙන්න කලින් ඉගෙනගෙන ඉන්න. එහෙමනේ කියලා තියෙන්නේ නේ. එහෙම තමයි මේ සමාජ අවවාදයේ ස්වාමීන් බොහෝ වෙලාවට. එතකොට ඉගෙන ගන්න වයසේ කල යුත්තේ අධර්මයේ හැසිරීමද? එහෙමයි. මේ ජීවිතයේ තියෙන්නේ දෙකයි. එක්කෝ ධර්මයේ හැසිරෙනවා, එක්කෝ අධර්මයේ හැසිරෙනවා. එතකොට ඉගෙන ගන්න වයසේ දරුවෙක් කල යුත්තේ ඉගෙන ගන්න වයසේ අධර්මයේ හැසිරීමද? එයා ධර්මයේ හැසිරීමෙන් බැහැර විය යුතුද? කොච්චර ලස්සන, සුන්දර, කෙලෙහි ගුණ දන්න සත්පුරුෂ ජීවිතයක් උපදව ගන්න පුළුවන්ද මහත්තයා? යම්කිසි දරුවෙක් ඉගෙන ගන්න වයසේම ධර්මයේ සම්බන්ධ කර ගන්නවා නම්. එහෙමයි ස්වාමීන්. මේ විභාගයක් මේ ඒ බොඩි විභාගයකදී එහෙ මෙහෙ විහිමකදී ඇතිවෙන බලවත් කඩාවැටීම් ආදීදී කොච්චර ශක්තිමත්ව දරුවෙකුට මුහුණ දෙන්න පුළුවන්ද ධර්මයක් තුලින් ලැබූ ඥානයක් තියෙනවා නම්. දැන් අපි අහලා තියෙනවා විභාගවල ලකුණු අඩු වුණා කියලා ලිඳේ පැනපු ළමයි, එල්ලෙච්ච ළමයි. ඇයි මේ විෂය දැනුම තිබුණාට අභ්‍යන්තරේ ඥානෙ නැහැ. එහෙමයි ස්වාමී. විෂය දැනුමක් තියෙනවා. විෂය දැනුමට මහත්තයා අපි කියන්නේ ප්‍රඥාව කියලා. විෂය දැනුම කියන එකට ප්‍රඥාව කියලා යමෙක් ව්‍යවහාර කරනවා නම් ඒ ව්‍යවහාරය වැරදි. එහෙමයි. ප්‍රඥාව කියලා කියන්නේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන දැනුමටයි. ඇත්තටම පුංචි වයසේ ඉඳලා දරුවෙකුට පුළුවන් නම් පුංචි කාලේ ඉඳලම තෙරුවනේ ආශිර්වාදේ ලබාගෙන හැම දවසක්ම ආරම්භ කරලා. එහෙමයි ස්වාමී. උදේම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරලා පහන් දැල්වලා උදේම අම්මා තාත්තා දෙන්නට ගුණ සිහි කරලා කකුල් දෙක අල්ලලා වන්දනා කරලා. එහෙමයි ස්වාමී. එහෙම පාසල් යන්න පිටත් වෙන්න පුළුවන් නම් පාඩම් කරන්නට කලින් හැම වෙලේම පාඩම් පොතක් අතට ගන්න කලින් පාඩමක් ආරම්භ කරන්න කලින් මේ ගුරුවරයාගේ ගුණ සිහි කරලා වන්දනා කරන්න පුළුවන් නම් දරුවෙකුට පොතක් පෙරලන්න කලින් අනේ මේ මට මේ විෂය උගන්වන්නේ මේ ගුරු මෑණියෝ නේද? මේ ගුරු පියාණන් නේද? ඒක සිහි කරලා ඒ ගුරුවරයාට හදවතින් වඳින්න. මහත ලස්සන ළමයි හැදෙයි ගුරුවරුන්ට නංවානම් කියන්නේ නැති ගුරුවරුන්ට ඇද කරන්නේ නැති. එහෙමයි ස්වාමී. කොච්චර ලස්සන අහිංසක ළමයි හැදෙයිද? ධර්මයේ තියෙනවා නම්. මේ ධර්මයේ නැති හින්දානේ ගුරුවරුන්ගේ නම සමහර ළමයි ඉන්නවා. සමහර ළමයි ඉස්කෝලෙන් අයින් වෙනකන් ගුරුවරයාගේ නම දන්නේ නැහැ. දන්නේ හදපු නම. මොකක් හරි නංවානකින් තමයි ගුරුවරයාව අඳුනන්නේ. ඒ ගුරුවරයා කියා දෙන ශිල්පී තමයි විභාගයට ගිහිල්ලා ලියන්න බලාපොරොත්තු ඉන්නේ. ගුරුවරයාට ඇදගොද කර කර. ශිල්ප පිහිටන්න තියෙන එතකොට අවස්ථාව. බලන්න. කොච්චර අභාග්‍යයක්ද කියලා. එහෙසම්. එතකොට මේ දරුවන්ගේ ජීවිතවලට නේද මේ ධර්මයේ සම්බන්ධ වෙන්න එපා කියන්නේ. කොයිතරම් අවාසනාවක්ද. ඒ නිසා දරුවනේ මේ දූල පුතාලා ඊළඟට වැඩි හිටියෝ හැමෝම මේ කාරණේ හොඳට තේරුම් අරගන්න. බුදු කෙනෙක්ගේ ධර්මයක් ලෝකේ අහන්න ලැබෙන්නේ නැහැ හැම කාලෙම. මොකද්ද වාසනාවකට අපේ මේ මනුස්ස ජීවිතේ අපිට බුදුරජුන්ගේ ධර්මය අහන්න ලැබිලා. මේ කාලවකවානුවේ තමයි දරුවෙක් කාලේ ඉඳලම ජීවිතේට ධර්මය අරගන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මයේ පුරුදු කරන්න කාලවකවානුවක් මේ ජීවිතේ ඇත්තේ නැහැ. අවුරුදු 7 රහතන් වහන්සේලා බිහි වුණා. අවුරුදු 7 තරහත් උත්තමව බිහි වුණා. එහෙමනම් මේ ජීවිතය අවබෝධ කරගන්නවා කියන එක ජීවිතයට ධර්මයේ ගලපවා ගන්නවා කියන එක ඒ වගේ පුංචි වයසේදීත් කරා නම් ආය ධර්මය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අපිට කාලවකවානු පනවන්න පුළුවන්ද නේ? එහෙමයි ස්වාමී. මේකෙදි මහත්තයා තේරුම් ගන්න ඕන අපි දැන් මේ වර්තමානයේ තුල අපිට උපදේශ විදිහට ජීවිතේ ජය ගැනීමට උපදේශ විදිහට යන්තාක් දේ ලැබෙනවාද? ඒ ලැබෙන ඒවා අතරේ උත්කෘෂ්ඨම දේ මේ කාලේ තියෙනවා. ඒ උත්කෘෂ්ඨම දේ තමයි ලෞතර භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය. ඒ නිසා ජීවිතය හදා ගැනීමට උපදෙස් උදෙසා එක එක්කෙනා පස්සේ යන්න එපා. එක එක ඒවා අහන්න එපා. එක එක ඒවා කියවලා උත්සාහවත් වෙන්න එපා. උතුම්ම දේ තියෙනවා නම් ආයේ මොනවාටද අපි මේ ලාමක දෙයක් පස්සේ දුවන්නේ? ඒ නිසා ඒ උතුම්ම දේ තමන්ගේ ජීවිතයට අරගෙන ඒ ඔස්සේ ජීවිතේ හැඩගස්වා ගන්න මහන්සි ගන්න. නැත්තම් මේ ජීවිතවලට මොනවා වේවිද කියලා අපිට හිතා ගන්න බෑ. මේ හැමෝම කියන ඒවා අහන්න ගියොත්. එහෙමයි. ඔය හැමෝම කියන ඒවා අහිම ගැන මහත්තයා අපි බොහොම දන්න කියන කතාවක් තියෙනවනේ.
එක තාත්තෙකුයි පුතෙකුයි බූරුවෙකුගේ පිටේ නැගිලා ගමනක් පිටත් වුණා. දැන් බූරුවා කියලා කියන්නේ මහත්තයා ගමන් කරන්න සුදුසු සතානේ. එහෙමයි. දැන් බූරුවා උඩ නැගලා තාත්තයි පුතයි දෙන්න කිසි වෙහෙසක් නැතුව මෙහෙම යනවා. යමි ගිද්දි පාරේ ඔය නිකන් වැඩකට නැතුව මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු පිරිසක් පාරයිනේ ඉඳලා කිව්වා අර බලාපන් අර තිරසන්නෝ. අර බූරුවා උඩ දෙන්නාම නැගලා. අර පොඩි එකා විතරක් නම් කමන්නේ අර මහමිනිහත් නැගලා. එහෙම කිව්වා. ඊට පස්සේ මේක තාත්තට ඇහුණා. තාත්තා කල්පනා කළා මිනිස්සු එක එක ඒවා කතා වෙනවා මේක හරියන්නේ. තාත්තා බැස්සා. තාත්තා බැහැලා කිව්වා පුතේ උඹ විතරක් යම. මං පයින් එන්න. එහෙමයි. දැන් ටික දුරක් යනකොට ඔන්න තවත් වැඩක් පළක් නැති මිනිස්සු පාරේ අයිනක හිටියා. ඉතලා මේ මිනිස්සු අර දිහා බලාගෙන කියනවා ආම් බලාපන් දැන් කාලේ හැදෙන කොල්ලෝ. අර අහිංසක මිනිස්සයා පයින් යනවා. අර කොල්ලා බූරුවාගේ උඩ කිව්වා. එතකොට තාත්තට මේකත් ඇහුණා. තාත්තා කල්පනා කළා අනේ මේ මගේ පුතා බැනුම් අහනවා. මං නගින්න ඕන. තාත්තා නැගලා පුතාට කිව්වා පුතේ උඹ බැහැපන්. දැන් මේ පුතා බැස්සෙව්වා. දැන් යනවා. යද්දි ඔන්න පාරයිනේ වැඩකට නැති මිනිස්සු ටිකක් ඉඳලා ආයෙ කිව්වා. දැන් කියනවා අර බලාපන් අර මහමිනිහා. අනේ අර අහිංසක පොඩි එකා පයින් යනවා. අර මහමිනිහා බූරුවාගේ උඩ නැගලා. ඊට පස්සේ තාත්තා මේකත් ඇහිලා බූරුවාගේ පිටෙන් තාත්තත් බැස්සා. දැන් මහත්තයා බූරුවා තනියම යනවා තාත්තයි පුතයි පයින් යනවා. ඒක දැකලා මිනිස්සු කොටසක් කියනවා අර බලාපන් බූරුව 3 දෙනෙක් යනවා. මෙච්චර බූරුවෙක් ඉද්දී මේ මිනිස්සු දෙන්න මේ බූරුවව නිකන් දැක්කයි යනවනේ කිව්වා. එතකොට තාත්තා කල්පනා කළා මේක පුදුම වැඩන්නේ. දැන් බූරුවාගේ උඩ නැගලා ගියත් වැරදි. දෙන්නම නැග්ගත් වැරදි. එක්කෙනෙක් නැග්ගත් වැරදි. බැහැලා ගියත් වැරදි. පුතේ ගණින් බූරුවව කරට කිව්වා. ඇයි මේකේ කිසිම විසඳුමක් කිසි විකල්පයක් නැහැ මිනිස්සු කියන එකට අනුව කටයුතු කරන්න කියොත්. ඒ නිසා ඒ වගේ අපේ ජීවිතේ මහා කාලකන්ණි හාස්‍ය ජනක ජීවිතයක් බවට පත් වේවි. හැමෝම කියන ඒවා ඔස්සේ යන්න ගියොත්. ඒ නිසා අපි ඔබට පින්වතුනි අනුශාසනාව විදිහට කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ දහම් පද ඔබට කියලා දෙනවා. ජීවිතය අවිනිශ්චිතයි. මේ ලෝකේ අත්හැරලා යන්න වෙන කාලවකවානුව තරුණයෙක්ක ළමයෙක්ක වැඩිහිටියෙක්ක කියලා එහෙම කතන්දර නැහැ. කොයි කාලේ වුණත් මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා දරුවන්ට තිසරණේ ආශිර්වාදෙම ලබා දෙන්න. ගුණධර්ම වලින් පෝෂණය කරන්න මහන්සි ගන්න. ගුණදහම් සහිත ලස්සන ජීවිත තියෙන දරුවෝ හදාගන්න උත්සාහවත් වෙන්න. දරුවෙක් හැදෙන වැඩෙනකොට ඒ දරුවා දන්නවනම් අම්මා තාත්තා නිසා තමයි මට මේ ඔක්කොම ලැබුණේ කියලා. කොච්චර වටිනවද ඒ දරුවා? දරුවෙකුගේ අතපය හතර දික් වෙනකොට ඒ දරුවා දෙමව්පිය ඉස්සරහා තව තව පාත් වෙනවා නම් කොච්චර වටිනවද ඒ දරුවා? එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය සමාජයේ වෙන්නේ දරුවෙක්ගේ දඬු දික් වෙනකොට ඒ දරුවට කොන්ද නමා ගන්න බැරුව යනවා. අම්මා තාත්තා ඉස්සරහා නැමිලා වඳින්නේ. අම්මා තාත්තට මූණට මූණ බලලා කතා කරන්නේ. තරුණ පිරිමි ළමයි එහෙම බලන්න මහත්තයා. එහෙමයි. සමහර ලාවට තාත්තා අම්මත් එක්ක මාසයක් එක වචනයක් කතා කරලා නැහැ දරුවෝ. මේ අම්මා තාත්තා හින්දාම දඬු දික් වෙච්ච ළමයි. ඉතින් ධර්මයක් නැතුව අපි ළමයි මෙතෙන්ද දරගෙන යන්නේ. අපි අපේ දරුවන්ට දිය යුතු වටිනාම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ දරුවෙක්ව හික්මවන්න මහන්සි ගන්න. ඔබ ගුරුවරයෙක් නම් මේ දහම් පදේ අහගෙන ඉන්නේ ගුරුවරයෙක් නම් තමන්ගේ විෂය කරන අතරේ මේ තමන්ගේ විෂය කාරණා කියා දෙන අතරේ යම් විනාඩි 5ක හෝ 10ක හෝ කාලයක් අරගන්න දරුවන්ට ජීවිතය ගැන කියා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කියා දෙන්න. ගුණධර්ම ගැන කියා දෙන්න. මොකද මේ දරුවට දෙන විෂයට වඩා වටීවි ඒ කියලා දෙන කාරණා ටික. ඒ නිසා හොඳට දරුවොත්, දෙමව්පියොත්, ගුරුවරුත්, වැඩිහිටියොත් හැමෝම තේරුම් ගන්න. මේ ජීවිතේ වටිනාම දේ භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ බව.
භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය කියන්නේ මොකද්ද? සත්‍ය අහන්න ලැබිච්ච අවස්ථාව. ගුණයක් දියුණු කරගන්න ලැබිච්ච අවස්ථාව. ඒ අවස්ථාවේ පුංචි වයසේ ඉඳලා ළමයි සුන්දර ගුණධර්ම වලින් හැදෙනවා නම් පොඩි වයසේ ඉඳලා මහත්ය ළමයි බුද්ධ මේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වගේ කරන්න පටන් ගත්තොත් මේ ළමයින්ට පාඩම් කරන ඒවා වේගෙන් මතක හිටියි. එහෙමයි. ඇයි හිත තැම්පත්නේ? දැන් අන්න අපි හිතමු ළමයෙක් ජංගම දුරකථනයක් එක්ක මේ ගේම් ගහලි නොයෙක් වීඩියෝ බැලිලි වලට යමු වුණා කියලා. ඒ දරුවගේ හිත පුංචි කාලේ ඉඳලම ඇවිස්සලා තියෙන්නේ. එහෙමයි. ඒ දරුවට පාඩම් වැඩ මුකුත් මතක හිටින්නේ නැහැ. ඇයි ඇවිස්සලා ගියපු මනසක්. නමුත් සංසිඳිච්ච ලස්සන සුන්දර මනසක් යම් දරුවෙකුට තියෙනවා නම් ඒ දරුවා කොච්චර ලස්සනට අධ්‍යාපන කටයුතු පිළිවෙලකට කරයිද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා දරුවෙක් භාවනා කරනවා නම් මං හිතන්නේ දෙමව්පියෝ සන්තෝෂ වෙන්න ඕන. අනේ මගේ දරුවා මේ කාලේ ඉඳලම භාවනා කරන්න හුරු වෙලා. එහෙමයි. දරුවෙක් සිල් සමාදන් වෙනවා නම් ඔය ගොඩාක් අම්මලා කලබල වෙන්නේ පොයේට සිල් සමාදන් වෙලා ඕන්න දවල් 12න් පස්සේ කන්නේ නැතුව ඉන්නවා. දැන් පොයේට සිල් සමාදන් වුණාම එහෙමනේ. ඉතින් 12න් පස්සේ කෑම කන්නේ නේ. ඊළඟට පොයේ දවසේ පාඩම් වැඩ මුකුත් කරන්නේ. එදාට ඔන්න දරුවා මේ බණ අහනවා භාවනා කරනවා. මේවා දකිනකොට අම්මලාට තාත්තලාට වැඩිහිටියන්ට එදා දවස ගැන තමයි මහා ලොකුට පේන්න ගන්නේ. එහෙමයි. දරුවෙක් මේ අපි හිතමු පොයේ දවසකට එහෙම නැත්නම් 4 පොයට මේ දවල්ට කෑම චුට්ටක් කෑවේ නැහැ කියලා ඒ දරුවා මැරෙනවද ලෙඩ වෙනවද? නේ? ඒ දරුවට කොච්චර වටිනවද ඒ සීලය? ආන්න එතකොට අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඇත්තටම මහත්තයා දෙමව්පියෝ ධර්මයේ හැසිරෙනවා නම් ඒ ධර්මයේ හැසිරෙන දෙමව්පියෝ කවදාවත් දරුවෙක්ව ධර්මයේ හැසිරීමෙන් බැහැර කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දෙමව්පියෝ එතෙන්ට ආවේ නැතුවම් පස්සේ තමයි යම් ප්‍රශ්න හටගන්නේ. එහෙමයි. ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් ගන්නට දුවේ පුතේ ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන්ගේ ජීවිතේ හරි ලස්සනට හදාගන්න ධර්මයේ සම්බන්ධ කරගත්තොත්. ඒ නිසා තෙරුවන් වන්දනා කරන හැමදාම බුදුන් වඳින අම්මට තාත්තට මේ කෙලෙහි ගුණ සලකලා වන්දනා කරන අම්මට තාත්තට උදව් කරන විෂය කටයුතු සිද්ධ කරනකොට හැම තිස්සේම ගුරුවරුන්ගේ ගුණ සිහි කරන මෙහෙම ලස්සන ජීවිතයක් ඕගොල්ලෝ ඇති කරගන්න මහන්සි වෙන්න. දරුවෙක් මහත්තයා සිල්වත් වුණොත් එහෙම දෙමව්පියන්ට මං හිතන්නේ ඒකම මහා ආස්වැසිල්ලක්. මොකද දරුවා බොරු කියන්නේ. දරුවා සම්බන්ධයෙන් යම් වැරද්දක් ගැන කොහෙන් හරි ආරංචි වුණොත් දරුවගෙන් කෙනෙක් අහන්න විතරයි තියෙන්නේ. එහෙමයි. පුතේ මෙහෙම එකක් ආරංචි වුණා ඇත්තද බොරුද? දරුවා සිල් රකින්නවා කියන විශ්වාසය දෙමව්පියන්ට තියෙනවා නම් ඇත්තටම පවුල සිල්වත් නම් පවුලේ දරුවෝ හැමදෙනා සිල්වත් නම් එක වචනයෙන් මුළු ප්‍රශ්නෙම විසඳෙනවා. එයා වැරද්ද කරා නම් එයා කරයි කියයි. එයා වැරද්ද නොකළා නම් එයා නොකළා කියයි. එහෙමයි. කොච්චර සංවරයක් දරුවන්ගේ හදාගන්න පුළුවන්ද පුංචි කාලේ ඉඳලම ධර්මයට සම්බන්ධ වුණොත්. ඒ නිසා ඇත්තෙන්ම නම් දරුවෙක් ඉගෙන ගන්න වයසේ කියන්නේ අපි කියන්නේ තේරෙන වයසේ ඉඳලා ධර්මයමයි පුරුදු කළ යුත්තේ. ධර්මයමයි පුරුදු කළ යුත්තේ. දරුවන්ගේ රැකවරණේ කැමැතිව ඔබ යමක් දෙනවා නම් දරුවන්ගේ රැකවරණේ කැමැති ඔබ දිය යුත්තේ ධර්මයයි. හේතුව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මය විසින් ධර්මයේ හැසිරෙන්නව රකින්නේය. චත්තම් මහන්තං යතා වස්ස කාලේ මහා වරුසාවකට කුඩයක් ළඟ තිබෙන්නාසේය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හැසිරෙන්නාට ලැබෙන ආනිසංසය නම් නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තා මරණය උරුම කර ගන්නා කල්හි දුගතියක නොයන්නේ. එහෙමයි. ඒ නිසා රැකවරණය ධර්මයමයි. එහෙමයි. අවසරයි ස්වාමිනේ පින්වත් පුතාගේ ප්‍රශ්නය නිසා අපිට බොහෝ දහම් කාරණාවක අහගන්න අවස්ථාව දෙන ගරු ස්වාමින් වහන්සේගෙන් ස්වාමිනේ කාලය නිමා වෙලා තියෙන ධම් සභා මණ්ඩපේ පුණ්‍යානුමෝදනාව පිණිස ඉතාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීන්. අද දවසේ ධම් සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතට අනුග්‍රහයේ දායකත්වයේ දරනු ලැබුවේ අංක 124න් 94 ගොරොක්ගහ පොත්ත පොල්ගහවෙල යන ලිපිනේ පදිංචි පින්වත් KKD සීලවතී මහත්මිය WCM කුමාරසිංහ මහතා සංජය පුතුණුවන් සහ භාෂිනී දීනී යන මේ පින්වතුන්ලා විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු.
සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු බ්‍රහ්මකායික දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු ශ්‍රීමත් සුමන සමන් දෙව් නිරිඳුන් ප්‍රධාන ලංකා භූමිය සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා දෙවියන්ගේ රැකවරණ අප හැමට නිරතුරුව සලසත්වා දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා සාදු 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 රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්න යෙදුණු ආදරණීය මෑණියන්ටත් ආදරණීය පියාණන්ටත් මාමණ්ඩියටත් සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අප හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන්ට මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින නැන්දනියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් සිටින සහෝදරියට පින් අනුමෝදන් වෙලා ඉක්මනින් නිදුක් නිරෝග සුව ලැබෙත්වා. ගුණරත්න, ගුණසේන, කාන්ති යන සහෝදර සහෝදරියන්ටත්, අමිල පුතාටත්, ඉන්දික පුතණුවන්ටත්, ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව පරිදි කොරෝනා වසංගතයෙන් පීඩා වී සිටින සියලු දෙනාට ඒ රෝගාතුරව ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසෙත්වා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව අපි එකතු කරමු. අද ධර්ම දානය සිදු කළා වූ අංක 124න් 94 ගොරොක්ගහ පොත්ත පොල්ගහවෙල ලිපිනේ පදිංචි පින්වත් KKD සීලවතී මහත්මියටත් WCM කුමාරසිංහ මහත්මයාටත් ඒ අයගේ දරුවන් වන සංජය පුතාටත් භාෂණී දියණියටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව චිරජීවන සම්පන්නිය සැලසෙත්වා. කරන කියන රැකී ආරක්ෂා ආදියත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් අද දවසේ මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙයවීම් කටයුතු සිද්ධ කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාටත් ඒ වගේම සජීව විකාශයක් විදිහට ධම්සභා මණ්ඩපය අරගෙන එනකොට විශාල කැපකිරීමක් සිදු කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් එකලෙස අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම අදත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළ ධම්සභා මණ්ඩපයේට අපි හැමදෙනාම මේ ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ ගමින් ගම අපේ රටම ලෝකයේ මේක නාසයේ කොටගෙන අපි ධම්සභා මණ්ඩපයේ කරවූයේද ඒ රසූ උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නොවලහා අනුමෝදන් වේවා. පින්වන්ත මහා සංඝරුවන නිදුකින් සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 124 ගොරොක්ගහ පොත්ත පොල්ගහවෙල යන ලිපිනේ පදිංචි පින්වත් KKD සීලවතී මහත්මිය, WCM කුමාරසිංහ මහත්මයා, සංජය පුතුණන් සහ වාහිනී දියණිය ඇතුළු පින්වත් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් දයාවෙන් සිහිපත් කොටගෙන අපි සමුගන්නවා. ලබන සතියේදීත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ධම්සභා මණ්ඩපය අපි ඔබට සමීප කරන්න. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.